අපි සාකච්ඡා කරා මේ අපි කර්මය පිළිබඳ විස්තර කරගෙන ආපු නිසා ඒ ඕනපාල සූත්‍රය ඉදිරියෙන් තියාගෙන ඒක අපි තව ටිකක් ඉස්සරහට අද දවසෙත් මේ කර්මය පිළිබඳ බුද්ධ දේශනාවේ කොහොමද සඳහන් වෙන්නේ ඒක අපි කොහොමද තේරුම් ගන්න ඕන කාරණේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝණඵල සූත්‍රය විස්තර කරනවා යම් කිසි කෙනෙක්ට පටු හිතක් නම් තියෙන්නේ යාට කර්ම විපාකයෙන් ලැබෙන පීඩාව වැඩි කර්ම විපාකයේ වැඩි බවගේ පීඩාව වැඩි බව සහ නව කර්ම සිද්ධ වෙන බව ඒ වගේම කෙනෙක් මහේශාක්‍ය කෙනෙක් නම් ගංගානම් ගඟ වගේ පළල් සිතක් නම් තියෙන්නේ එයාට විපාකයේ පීඩාව දැනෙන්නේ නැති තරම් ඒ වගේම සහ ඒකෙන් නව කර්ම සිද්ධ වෙන්නේ නැති බව. ඉතින් එතකොට ඒ වගේම ලෝණඵල සූත්‍රයේ විස්තර කළා කෙනෙක්ට කර්මාශ්‍රය කරන්න අවශ්‍ය නම් කර්මයෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් කර්මයේ අභිභවා යන්න අවශ්‍ය නම් එයා ඒ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන මෙන්න මේ සීලයත්, සිතත්, ඒ වගේම චිත්තයත්, ප්‍රඥාවත් වර්ධනය කරන්න ඕන කියලා. ඉතින් එතකොට මේ කෙනෙක්ගේ ආභ්‍යන්තරේ ප්‍රඥාව මත මේ කාය, චිත්ත, සීල, ප්‍රඥාව වැඩිම මත තමයි කෙනෙක්ට කර්මයේ අභිභවා යන්න ලැබෙන්නේ. කර්මය අතික්‍රමණය කරන්න අවස්ථාව ලැබේ. එතකොට දැන් අපි ඊයේ මුල් කොටස් ටික පිළිබඳව විස්තර කළා අපි කිව්වාද ටිකක් අපි විස්තර කරමු මේ භාවිත පඤ්ඤාව කියන එක තේරුම් ගන්න ආකාරය පිළිබඳ කියලා මට හිතුණා ඒක විස්තර කරන්න තවත් සාධක සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තොත් අපිට මේ භාවිත පඤ්ඤාව මොකද්ද මේ ප්‍රඥාව භාවිතා කිරීම තුලින් කොහොමද මේ කර්මක්ෂය කරන්නේ කියන කාරණේ විස්තර කරගන්න ඒකටත් තව ත්‍රිපිටකයේ තියෙන බුද්ධ දේශනාවක් ඉදිරියෙන් තියාගත්තොත් අපිට තවත් මේ කාරණය මේ භාවිත පඤ්ඤාව කියන්නේ මොකද්ද කියන එක තව ටිකක් විස්තර කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේ සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ තියෙන සූත්‍රයක්. ඒ කියන්නේ සංයුත්ත නිකායේ හතරවෙනි පොතට අදිවි සලායතන සංයුත්තේ තියෙනවා සූත්‍ර දේශනාවක්. ඒකේ නම මාළුක්‍ය පුත්ත සූත්‍රය කියලා. මේ මාළුක්‍ය පුත්ත සූත්‍රයේ මට හිතුණා අපි ඒක ටිකක් අධ්‍යයනය කළොත් ඒක ASCII බුදුරජාණන් වහන්සේ මේ කොහොමද ප්‍රඥාව භාවිතා කරන්නේ? ප්‍රඥාව භාවිතා කරලා කොහොමද මේ කර්මාශ්‍රය කරගන්නේ කියන කාරණේ ඒක විස්තර කරන දේශනාවක්. ඉතින් බලමු අපි මේ සූත්‍රය සාකච්ඡා කරගෙන යන ගමන් මේ කර්මයේ කොහොමද කර්මයේ හේතුව කර්මය නැති කිරීම කර්මය නැති කරන මාර්ගය පිළිබඳවත් අපි මේ සූත්‍රය ආශ්‍රයෙන් තේරුම් ගමු. ඉතින් මේ දේශනා කරද්දී මේක දේශනා කරලා තියෙන්නේ මාළුක්‍ය පුත්ත කියලා තෙරුන් වහන්සේ නමකට. මම සූත්‍රය කියලා ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. එදා ආයුෂ්මත් මාළුක්‍ය පුත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණුණා. එකත් පසව වැඩ වුණු ආයුෂ්මත් මාළුක්‍ය පුත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාහට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මයේ වදාරන සේක්වා. කියන්නේ කෙටියෙන් මේ ධර්මයේ දේශනා කරන සේක්වා. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා දැනගෙන හුදකලා වෙලා පිරිසෙන් වෙන් වෙලා අප්‍රමාදීව කෙලස්තාවන වීරිය ඇතිව දහමට දිවි පුදා වාසය කරන්න පුළුවන්. ඒ කියන්නේ කියනවා
බුදුරජාණන් වහන්සේ මට කෙටියෙන් ධර්මයේ කියලා දෙන්න කමටහනක් දෙන්න. කර්මස්ථානයක් දෙන්න මම පිරිසින් අයින් වෙලා හුදකලා වෙලා ජීවිතේම පූජා කරලා දැන් මේ කර්මස්ථානේ අප්‍රමාදීව වඩන්න වීර්ය කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් මාළුක්‍ය පුත්ත දැන් මම මේ තරුණ භික්ෂූන්ට මොකද කියන්නේ? හොඳටම වයසට ගිය වයෝවෘද්ධ වූ මහලු වූ පිළිවෙලින් පශ්චිම වයසට ගිය භික්ෂුවක් වන ඔබ වැනි අයෙක් කෙටියෙන් අවවාද ඉල්ලනව නොවේ. අනේ ස්වාමීනි, ඒ කියන්නේ බුදුසසුනේ පොඩි හින්ට් එකක් ගහනවා මුලින්. මේ මෙච්චර නාගි වෙලත් තවත් කමටහන් ඉල්ලනවද? මේ මෙච්චර කළා තවත් එහෙම වුණොත් තරුණ භික්ෂුන්ගෙන් ගැලවෙන්න හම්බෙන එකක් නෑ කියන. ඒ පිටි හැමලීම කමටහන් ඉල්ලයි කියන්නේ. මෙච්චර වයසට ගිහිල්ලත් ඒ කියන්නේ මෙච්චර දේශන අහලා තවත් කමටහන් ඉල්ලනවා. තවත් කරන්න දෙයක් අහනවා. ඒ කියන්නේ බුදුසසුනේ මොනවද කියන්නේ? තවත් ඇයි අහන්නේ? නේද? දැන් ඔබ වගේ වයසක කෙනෙකුත් ඇවිල්ලා නැවත මේ කෙටියෙන් ධර්මයේ කියන්නේ කෙටියෙන් කමටහනක් ඉල්ලහද්දී කියන එතකොට මං තරුණ භික්ෂුන් කොහොම එයිද ඊපස්සේ? ඉතින් එතකොට කියනවා භික්ෂුවක් වුණා ස්වාමීන් නෑ. ඊට පස්සේ මාළුක්‍ය පුත්ත හාමුදුරුවෝ බුදුජානනාථට කියනවා ඉතින් හොඳටම වයසට ගියේ වයෝවෘද්ධ භාග්‍යවතුන් වහන්සේ වයෝවෘද්ධ මහලෝ පිළිවෙලින් පශ්චිම වයසට ගිය භික්ෂුවක් වුණත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාහට සංක්ෂීපයෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනසේ නම් මැනවි. සුගතයන් වහන්සේ මාහට සංක්ෂිප්තයෙන් මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා ශ්‍රී සද්ධර්මයේ වදාරනසේක් නම් මැනවි. මටත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ අරුත දැනගන්න ඇතනම් කොයිතරම් හොඳද? මමත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට හිමිකරුවෙක් වෙනවා නම් කොච්චර හොඳද? ඉතින් කියනවා ස්වාමීනි එහෙම හිතන්න එපා වයසයි කියලා. මටත් මේක අවබෝධ කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා මේ නැවත බුදුරජාණන් වහන්සේට ආයාචනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා මේ සූත්‍රය ටිකක් ගොඩක් ළඟයි බාහ්‍යදාරුචිරිය සූත්‍රයට. බාහ්‍යදාරුචිරිය හාමුදුරන්ගේ දේශනා කරපු මේ කෙටියෙන් නිර්වාණ මාර්ගය කියපු දේශනාවයි මේ සූත්‍රයයි අතර ගොඩක් ළඟ සම්බන්ධ දෙක තියෙන සූත්‍රයක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ අහනවා මාළුක්‍ය පුත්ත ඔබ මේ ගැන මොකක්ද? ඒ කියන්නේ බුදුරජාණන්සේ බණ කියන්නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් සාකච්ඡාවකට ඇදලා ගන්න. ඉස්ලාම දැන් ධර්ම සාකච්ඡාවකට අරගෙන අහනවා දැන් මාළුක්‍ය පුත්ත මොකද හිතන්නේ? ඔයා ඇසින් දැක්ක යුතු රූපයක් දැක්කනේ ඔබ ඇසින් දැක්ක යුතු යම් රූපයක් දැකලා නැද්ද? කලිනුත් දැකලා නැද්ද? ඔබ දැනුත් ඒවා දකින්නේ නැද? ඒ කියන්නේ ඔබ රූපයක් මීට ඉස්සර දැකලත් නැහැ එහෙම රූපයක්. දැන් දකිමින් ඉන්නෙත් නැහැ, අනාගතේ දකින්නෙත් නැහැ. ඒ වගේම ඔබට දකින්න ඕනේ කියලා හිතෙන්නෙත් නැත්තම් ඒ රූප කෙරෙහි ඔබ තුළ කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇති වෙනවද කියලා අහනවා. ස්වාමීනි එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. දැන් මට කවදාකවත් දැකලත් නැත්තම් දැන් දකින්මින් ඉන්නෙත් නැත්තම් අනාගතේට දකින්නෙත් නැත්තම් දකින්න කියලා මට අදහසකුත් නැත්තම් ඉතින් කවදාකවත් මට ඒ වගේ රූපයක් නිසා කැමැත්තක් එන්නෙත් නැහැ, අකමැත්තක් එන්නෙත් නැහැ. කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාළුක්‍ය පුත්ත ඔබ නොවසපු කලින් දත යුතු යම් ශබ්දයක් තියෙනවද? ඔබ දැන් ඒවා අසන්නෙත් නැත්නම් අසන්න ඕනේ කියලා හිතෙන්නෙත් නැත්නම් ඒ ශබ්ද කෙරෙහි ඔබ තුල කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් තිබෙද? ඒ කියන්නේ මම ඊට ඉස්සර අහලත් නැහැ, දැන් අහමින් ඉන්නෙත් නැහැ, අහන්න අනාගතේ වෙන්නෙත් නැහැ, අහන්න ඕන කියලා අදහසකුත් නැති හඬවල් තියෙනවා. ඒ වගේ කෙනෙක් දෙයක් කෙරෙහි රාගයක් ප්‍රේමයක් තියෙනවා. එතකොට කියනවා ස්වාමීනි එසේ නොවේමය.
ඊට පස්සේ නෝ ඔබ රස නොවිදපු කලින් රස නොවිදපු දිවෙන් දත යුතු රස තියෙනවද? ඒවා දැන් රස විඳින්නෙත් නැත්තම් රස විඳින්න ඕනේ කියලා ඔබට හිතෙන්නෙත් නැත්තම්. ඒ රස කෙරෙහි ඔබේ කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් තියෙන. ස්වාමීනි එසේ නොවේ මේ. ඉතින් දිගට මේ කියන ඊට පස්සේ පහස කියන ඔබ පහස නොවිදපු කලින් පහස නොවිදපු කයෙන් දත යුතු යම් පහසක් තියෙනවද? ඒවා විඳින්නෙත් නැත්තම් පහස විඳින්නේ ඕනේ කියලා ඔබට හිතෙන්නෙත් නැත්නම් ඒ පහස කෙරෙහි ඔබ තුල කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් තියෙනවද? ස්වාමීනි එසේ නොවේ මේ. ඒ වගේම ඔබ නොසිතපු කලිනුත් නොසිතපු මනසින් දත යුතු යම් අරමුණක් තියෙනවද? ඔබ දැන් ඒවා සිතන්නෙත් නැත්නම්. සිතන්න ඕනේ කියලා ඔබ හිතන්නෙත් නැත්නම් ඒ අරමුණු කෙරෙහි ඔබ තුල කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් තියෙනවද? ස්වාමීනි එසේ නොවේ. එතකොට දැන් මේ සරලව කිව්වොත් මේ බුදුජානනාංශය අහන්නේ මාළික පුත්‍රහාරගෙන් දැන් මේ සලායතනේ පරිහරණය කරද්දී ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ඒකෙන් ඔබට දකින්න අහන්න විඳින්න සිතන්න අදහසකුත් නැත්නම් යන් රූප ශබ්ද ගන්ධ රස පහසක් දැකලත් අහලත් සිතලත් නැත්නම් අනාගතේ දකින්නත් අහන්නත් විඳින්නත් බලාපොරොත්තුවකුත් නැත්නම් ඒ වගේ ඔබට කෙලේ රාගයක් හෝ ප්‍රේමයක් ඒ වගේ දෙයකට ආදරයක් බැඳීමක් එනවද? ඒ වගේ දෙයකට කැමැත්තක් එනවද කියනවා. ඒ තුන්වහන්සේ කියනවා එහෙම නැතස් කියලා. එහෙම මට එහෙම හැඟීමක් එන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියනවා එහෙනම් මෙහෙම තේරුම් ගන්න. දැන් මේ කමටහන දෙනවා. ඊළඟ වාක්‍යයේ එහෙනම් මාළුක පුත මේ කරුණෙලා ඔබ දැකපු අසපු ආග්‍රහණය කරපු රස විඳපු පහස විඳපු සිතපු දේවල් දැකපු දෙය කෙලෙස් ඇති නොවන පරිදි දැකීම මාත්‍රයක් වන්නේ කියලා දකින්න කියනවා. ඇසූ දේ ඇසීම මාත්‍රයක් වන්නේ. ආග්‍රහණය කරපු දේ ආග්‍රහණ මාත්‍රයක් වන්නේ. රස විඳපු දේ රස විඳීම මාත්‍රයක් වන්නේ. පහස ලැබූ දේ පහස විඳීම මාත්‍රයක් වන්නේ. සිතූ දේ සිතීම මාත්‍රයක් වන්නේ. පින්වත් මාළිගුත්ත යම් දවසක ඔබ දැකපු අසපු ආග්‍රහණය කරපු රස විඳපු පහස විඳපු සිතපු දේවල් දැකපු දේ දැකීම මාත්‍රයක් වෙනවා නම් ඇසූ දේ ඇසීම මාත්‍රයක් වෙනවා නම් ආග්‍රහණය කරපු දේ ආග්‍රහණ මාත්‍රයක් වෙනවා නම් රස විඳ දේ රස විඳීම මාත්‍රයක් වෙනවා නම් පහස ලැබූ දේ පහස විඳීම මාත්‍රයක් වෙනවා නම් සිතූ දේ සිතීම මාත්‍රයක් වෙනවා නම් පින්වත් මාළුක්‍ය පුත්ත ඒ තුලින් ඔබ පවතින්නේ නැහැ. යම් කලක මාළුක්‍ය පුත්ත ඒයින් ඔබ පවතින්නේ නැත්නම් පින්වත් මාළුක්‍ය පුත්ත ඔබ එතන නැහැ. ඔබ යම් කලක මාළුක්‍ය පුත්ත එතන නැත්නම් පින්වත් මාළුක්‍ය පුත්ත ඔබ මෙතනත් නැහැ. වෙන තැනකත් නැහැ. මේ දෙක අතරත් නැහැ. මේ තමයි දුකේ අවසානය. මේක තමයි කර්මයේ අවසානය. ඔන්න ඔය කියන අවබෝධයට ආවොත් ඒ මොනතන තමයි බුදුජානනාංශ පෙන්වන කර්මාශ්‍රය කරන තැන. ඊට පස්සේ දැන් බුදුරජාණන්සේ මෙන්න මේ දේශනාව කරාට පස්සේ ඒ කියන්නේ දැකපු අහපු විඳින්නේ නැති විඳිමින් ඉන්නෙත් නැති අනාගතේ විඳීමට බලාපොරොත්තු නැති දේවල් කෙරේ කෙලෙස්සෙන්නේ. හැබැයි දැනට දැකපු අහපු විඳපු දේවල් ගැන දැකීමක් විඳීමක් කියන මට්ටමින් නතර කරනවා නම් ඒතොර කර්මය ඉවරයි. දුක ඉවරයි. වැඩේදී මේක අර සරලයි වගේ පේන්නේ කරන්න යාම ටිකක් සෑහෙන කාලයක් යනවා. ඒක නේ අපිට මේක වචනෙන් අහලා දෙන තියෙන අපු මෙච්චරයි නිවන් දකින්න කරන්න තියෙන්නේ කියලා. අර අහන්නේ කියලා ඒතරට ප්‍රැක්ටිස් කරන්න ගියාම ආත්ම ලක්ෂ ගාණක් යන්නත් ඉඩ තියෙනවා. ඔය කියන කතාව ඔතෙන් එන්න අපේ මනස එන්නත් එපේ. ඔය මට්ටමට. ඉතින් ඊට පස්සේ මාළුක පුත්හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට දේශනා කියනවා දැන් මේ විදිහට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ කෙටියෙන් කියපු මුළු නිර්වාණ මාර්ගෙම කෙටියෙන් කිව්වා මේ සූත්‍රේ. මුළු විමුක්තියම සංක්ෂිප්ත කරලා දේශනා කරා. ඉතින් ස්වාමීනි ඔබ සංක්ෂිප්තව වදාන් ලද මේ ධර්මය කෙටියෙන් කියන ලද මුළු මාර්ගයේම කෙටියෙන් කිව්වා. වචන කිහිපයකින් පරභාංගිකගේ බාහිදාරචන සූත්‍රය වගේ හරිම ඉල්ලුවේ කෙටියෙන් කියන්නේ කියලානේ. කෙටියෙන් නිවන් දකින්න හැටි කියන්නේ.
ඉතින් කෙටියෙන්ම බුදුරජාණන් වහන්සේ මාර්ගය විග්‍රහ කරන්න යන්නේ නැතුව බොහොම කෙටියෙන්ම දේශනා කළා. ඊට පස්සේ කියනවා දැන් මේ වහන්සේ සංක්ෂිප්ත වශයෙන් දේශනා කරපු ධර්මය වදාන් ලද මේ ධර්මයේ අර්ථය මේ විදිහට විස්තර වශයෙන් දන්නවා කියලා. දැන් ඊට පස්සේ මේ සූත්‍රය එතනින් එහාට මාළුක්‍ය පුත්හාමුදුරුවෝ කොහොමද මේක තේරුම් ගත්තේ? බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ මාර්ගයේ නිර්වාණය සත්‍ය සංක්ෂිප්ත කරලා දේශනාව කළාට පස්සේ උන්වහන්සේ එතනින් යාර මේ සූත්‍රය කියනවා මම මෙන්න මේ විදිහට තමයි මේ විදිහටයි මේක තේරුම් ගත්තේ කියලා. එහෙම කිව්වට පස්සේ දැන් ඒකේ මුලින්ම මාළික පුත් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ මේ තාම කර්මය කියන්නේ මොකද්ද? කර්මයට හේතුව මොකද්ද? කර්මය නැති කිරීම මොකද්ද? කර්මය නැති කරන මාර්ගය මොකද්ද කියලා එකවත් දන්නේ නැති කෙනෙක්. අපි කියන්නේ සම්මාදිට්ඨියවත් නැත්තම්. සම්මාදිට්ඨිය නැති, සම්මා සංකප්ප නැති, සම්මා සතියක් නැති. ඒ කියන්නේ තාම කර්මය දන්නෙත් නැහැ, කර්ම හේතු දන්නෙත් නැහැ, කර්මය නැති කරන්නේ කොහොමද දන්නෙත් නැහැ, මාර්ගය අඩුම ගානේ සුතමේ ඥානෙවත් නැති. ඒ ගැන සත්‍ය වශයෙන් ඒක අහලවත් දන්නෙත් නැති. මොකද්ද සිහිය පවත්වනවා කියලා කියන්නේ? සම්මා සතිය ගැන දන්නෙත් නැත්තම් මෙන්න මේ විදිහට යාගේ ස්වභාවය කියලා දැන් අර බුදුරජාණන් වහන්සේ සසරට වැටිච්ච කෙනෙකුගේ ස්වභාවය මුලින්ම විස්තර කරනවා. ඒක දැන් මාළුක්‍ය පුත්හාමුදුරුවෝ දේශනා කරන්නේ රූපයක් දැකලා සිහි මුලාවෙන් තමන් ආසා කළ රූපේ සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතුනුයි ඒ විඳින්නේ. සිතේ රූපේ බැසගෙන පවතිනවා. එතකොට ඔහුට රූපයෙන් හටගත්තු නොයෙක් විදීම් වර්ධනය වෙනවා. දැඩි ලෝභයක් වෙහෙසක් ඔහුගේ සිත පෙළනවා. මේ විදිහට දුක් රැස් කරන විට නිවනේ දුරු වුණා කියලායි කියන්නේ. දැන් බලන්න දැන් නිවන තිබිලා තියෙනවා කියලා කියන්නේ නිවන තිබ්බා. හැබැයි තිබ්බ නිවනෙන් දුරු වුණා කියලා තමයි දැන් මේ මෙතනදී මාළුක්‍ය පුත්හාමුදුරුවෝ තේරුම් ගන්න දෙන්නේ. නිවන තමයි කොහොමද අපේ සැබෑ ස්වභාවය. හැබැයි මේ මොකද උනේ? අපේ අර සම්මාදිට්ඨිය නැති නිසා. කර්මයවත් කර්මය හටගන්නේ කම්මාසගතා ඥාන සම්මාදිට්ඨියවත් නැති නිසා. ඒ වගේම සිහියක් පවත්වන්න දන්නේ නැති නිසා මොකද වෙන්නේ? අර රූපේ දැකලා ටක් ගාලා අසීහි. සිහි මුලා වෙලා ඒකට බැඳිලා ගියා. ඒක ඇලිච්ච සිතින් වින්දනය කළා. ඒ වගේ මේ රූපේ බැසගත්තා. එතකොට උඩ රූපයෙන් හටගත්තු විඳීම් වැඩෙනවා. රූපයෙන් ඒ නිසා දැඩි ලෝභයත් වැඩෙනවා සහ වෙහෙසත් වැඩෙනවා. ඕකේ සිත පෙලෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට දුක් රැස් කරන විට නිවනෙන් දුරු වුණා කියලා කියන. ඉතින් මේක දිගට මෙතෙන් අර ශබ්ද වලටත් දානවා උන්වහන්සේ, ගන්ධ වලටත් දානවා. ඉතින් ඒක සූත්‍රය කියලා බලන්න. එතකොට දැන් අපි එක ඔක්කොම කියන්නේ දැන් මේ වෙලාවේ ලොකු වෙලාවයක් යන ඉඳන් උන්වහන්සේගෙන් අර අනිත් ඔක්කොම දැන් කියන ශබ්දයක් අහලා සීමුලාවෙන් තමා ආසා කළේ ශබ්දේ සිහි කරමින් ඉන්නා කෙනා ඇලුණු සිතිනුයි මේ විඳින්නේ. සිත ශබ්දයේ බැසගෙන පවතින. එතකොට ਉਹ ශබ්දයෙන් හටගත්තු නොයෙක් විඳීම් වැඩෙනවා. ලෝභයත් වෙහෙසත් ඔහුගේ සිත පෙළෙනවා. ලෝභයනොත් දැඩි ලෝභයත් වෙහෙසත් ඔහුගේ සිත පෙළෙනවා. මේ විදිහට දුක් රැස් කරන විට නිවනින් දුරු වුණා කියලා කියනවා. හරි. දැන් එතකොට දැන් මේක අපි දැන් සූත්‍රයේ ඔහොම තියෙද්දි දැන් අපි බලමු දැන් මේ විදිය අසීහියටපත් වෙන්නේ තාම සම්මාදිට්ඨිය නැති කෙනානේ. තාම දර්ශනය පිළිබඳ දන්නේ නැහැ. එතකොට අපි දැන් දර්ශනයේ තේරුම් ගන්න ගියාම මුලින්ම තියෙන්නේ අපි කියන සම්මාදිට්ඨියටපත් වෙන්න ඕනේ. මොකද සම්මාදිට්ඨියටපත් වුණොත් තමයි අපිට තේරෙන්නේ කොහොමද සිහිය පවත්වන්න ඕනේ කියලා. මොන විදිහටද මම මේ දකින්න අහන දැනෙන දේවල් වල සිහිය පවත්විය යුත්තේ. එතකොට දැන් එතනදී දැන් අපි තේරුම් ගත්තොත් දැන් කර්මය තේරුම් ගන්න ගියාම කර්මයට හේතුව කර්මය නැතිවීම නැති කරන මාර්ගය කියන එක තේරුම් ගන්න ගියාම මුලින්ම අපි තේරුම් ගන්න මොකද්ද කර්මය කියලා කියන්නේ. අපි දැන් ඊයේ දවසෙත් අරගත්තා කර්මය කියන එක විස්තර කරන්න. මම අද තව ටිකක් ඒක මේ මාළුක්‍ය පුත්තු සූත්‍රය උගන්වන්න යන දර්ශනයටත් ගැලපෙන විදිහට තේරුම් ගන්න උත්තරල්ල බලන්න එක තේරුම් ගන්න පුළුවන් වේද කියලා. දැන් අපි හිතමු මෙන්න මෙහෙම ගන්න. දැන් කර්මය කියන එක ගද්දී මිනිස්සෙට කර්මය කියන එක
උපදිද්දී හම්බෙන්නේ කර්මයේ අපිට කියන්නේ අපි උපදිද්දී අපිට හම්බෙන්නේ විපාක වාරයක්. විපාක කියන්නේ කර්මයක් නෙමෙයි. කර්මය නිසා දැන් අපි කර්මය කියන හේතුව නිසා විපාක වාරය හම්බෙන්න පුළුවන්. ඒ විපාක වාරය කියන එක තේරුම් ගන්න ගියාම දැන් විපාකය නිසා හැබැයි නැවත හේතුව ඇති වෙන්න උඩ. හැබැයි විපාකයේ නිසා නැවත නව කර්ම වෙන්න පුළුවන්. නව කර්ම නිසා ආයෙ නැවත විපාක වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙහෙම තේරුම් ගන්න ඵලය නිසා හේතුව හැදෙන්න පුළුවන්. හේතු නිසා නැවත ඵලයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක දැන් අපි මෙන්න මෙහෙම හිතන්නකො අපි උදාහරණයකට ගමු. ඒක තේරුම් ගන්න දැන් හේතුව නිසා ඵලය ඇතිලා නැවත ඵලය නිසා හේතුව හැදෙන්න පුළුවන් කියන කතාවේදී දැන් අපි හිතමු අපිට පෙර අවිද්‍යාව, තණ්හාව, කර්ම නිසා ප්‍රතිසන්දි විඥානයක් හටගන්න කියමු. ප්‍රතිසන්දි සිත හටගන්නවා. දැන් ප්‍රතිසන්දි විඥානය හටගත්තට පස්සේ ප්‍රතිසන්දි විඥානය නිසා ඒක වැය වෙලා නාම රූප දෙක හට ගන්න. හැබැයි ප්‍රතිසන්දි නිසා හට ගන්න නාම රූප දෙකේ විඥානයක් ආයේ නැහැ. මම ඔය ඉස්සර කාලයකට ඉස්සර දේශනාවක් ඇහුවා ඒක අර සුදස්සන හඳුනන ඒක උන්වහන්සේ මේ උපමාවක් ලස්සනට ඒකට ගේනවා. ඒ අර ඔය විඥානයේ නිසා හට ගන්න නාම රූපේ විඥානේ නැහැ කියන්නේ. දැන් ප්‍රතිසන්දි විඥානයේ නිසා නාම රූප දෙක හටගත්තට ආයේ ඒ හට ගන්න නාම රූපේ විඥානේ නැහැ. ඒක උන්වහන්සේ ගන්න උපමාව තමයි. උන්වහන්සේ කියනවා මේ මට මතක හැටියට මේ අඹ ඇටයක් අරගත්තා. අඹ ඇටයක් අරගෙන අඹ ඇටේ උන්වහන්සේ කියන දැන් අඹ ඇටයක් පැල කරාට පස්සේ අඹ ඇටේ නිසා බීජේ පැලවෙනවා. අඹ ඇටේ පැල කරාම ඒකෙන් බීජයක් එනවා. බීජේ ඊට පස්සේ පෝරයි අවුවයි වතුරයි වැටලා ඒක ලොකු වෙලා ඒක අතු වැඩිලා ගස් වැඩිලා ආයෙ ගෙඩි හැදෙනවා. ඉතින් අන්නේ වගේ කියනවා උන්වහන්සේ උපමාව ලස්සනින් පෙන්නන්න දන්නේ. දැන් විඥානයේ නම් අඹ ඇටේ කියන්නේ ඒ නිසා හටගන්න බීජයට අපි කියනවා නාම රූප කියලා. හැබැයි විඥානයේ නිසා හටගන්න නාම රූපේ තුල විඥානයක් ආයේ නැහැ. ඒක උදාහරණයක් තව මම ඒක තව තේරෙන්න මෙන්න මෙහෙම උපමාවක් කියන්නම්. ඒකට සමහරට තේරෙයි. දැන් හිතන්න අපි කණ්ණාඩියකින් මූණ බලද්දි ඒ අපිට පේන්නේ නාම රූපයක්නේ. අපේ අපි කණ්ණාඩියකින් මූණ බැලුවාම අපිට නාම රූපයක් පේනවා, ප්‍රතිබිම්බයක් පේනවා, ප්‍රක්ෂේපණයක් පේනවා. ඒ ප්‍රක්ෂේපණේ විඥානයක් තියනවද කියලා අහුවොත් නෑනේ. දැන් අපි හිතමු දැන් අපි කණ්ණාඩියෙන් පේන රූපේ විඥානයක් නෑනේ ඒකේ. නිසා විඥානයේ නිසා හැදෙන නාම රූපේ විඥානයක් නෑ. කියන්නේ දැන් හැබැයි ඒ වුණාට සත්තු බලන්නේ සතුගත වඳුරෝ රිලව් කණ්ණාඩියකින් මුණ බලද්දි උන් ඒකේ රිලෙවෙක් ඉන්නවා කියලා උ ඉරිත්තනවා, හපන්න යනවා. ඒතර ඒ උගෙම ප්‍රක්ෂේපණයන්නේ. ඒ ප්‍රක්ෂේපණය ඇතුලේ නැවත විඥානයක් නැහැනේ. ඒකට ඌ හිතනවා එතනත් තව සතෙක් ඉන්නවා. තව ආත්මයක් තියෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා. තව පුද්ගලයෙක් ඉන්නවා කියලා දකිනවා. එතකොට තව පුද්ගලයෙක් ඉන්නවා දකිනවා. එතකොට අපි තේරුම් ගන්නවා තමයි කියන්නේ විඥානයේ නිසා පේන නාම රූප දෙකක් මැව්වට ඒ මැවෙන දේවල් වල දැන් අපි හීනයක් දැක්කොත් හීනේ දකින්න මිනිස්සුන්ගේ විඥාන තියෙනවා. හීනේ හැෙන ශබ්ද කතා කරන අය ඉන්නවා. ටීවී එකේ අපිට නළුව නිලියෝ පේනවා. ඒ අය එතන විඥානයක් පවතිනවා. ඒ විඥානයේ නාම රූප ප්‍රක්ෂේපණයක් කරනවා. නාම රූප ප්‍රක්ෂේපණය ඇතුලේ විඥාන තියනවා කියන්න බෑ. ඉතින් එතකොට දැන් විඥාණය ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප දෙක සකස් කරනවා. එතකොට නාම රූප දෙකේ නාම ධර්ම වලට අනුව තමයි මේ සලායතනෙ සකස් වෙන්න ගන්නේ. සලායතනෙ සකස් වෙන්න ගන්නවා අපි කියන්නේ අපිට මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ප්‍රතිසන්දි විඥානයේ නිසා නාම රූප දෙක සකස් වෙලා ඒ නාම ධර්ම වලට අනුව ආයතන 6 සකස් වෙන එක කියන්නේ නාම රූපපත්‍ය සලායතන. ආයතන 6 සකස් වීම තියෙනවා. ඒ ආයතන 6 සකස් වීම නිසා අපිට මේ මට්ටමේ රූප, මේ මට්ටමේ ශබ්ද, මේ මට්ටමේ ගන්ධ සුවඳ, මේ මට්ටමේ රස දැනෙනවා. ස්පර්ශ දැනෙනවා. එතකොට අපි තේරුම් ගන්නවා නාම රූප පත්‍ය
සලායතන. ඊට පස්සේ සලායතන පත්‍ය පස්සෝ. ඒ සලායතන වලට මේ ස්පර්ශ වෙනවා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙද්දී ඒක විඥානය එකතුලා මොකද කරන්නේ? අපිට ස්පර්ශයේ වෙද්දී මේක දෙපැත්තක් තියෙන බවට අඟවනවා. දෙපැත්තක් තියෙන බවට අඟවන්න බල මට මේ අහවල් කෙනාගේ රූප වෙන්නේ, අහවල් කෙනාගේ සද්ද ඇහෙන්නේ කියලා මේක දෙපැත්තක් ඇති බවට අඟවන ගතියක් එනවා. එතකොට ඊට පස්සේ ඒ ස්පර්ශයත් නිසා පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා විඳීම ඇති වෙන්න පුළුවන් සැප දුක උපේක්ෂා වශයෙන්. හරි දැන් එතකොට ඔන්න ඔය මට්ටම මෙහෙම හිතන්නකෝ දැන් ඔන්න ඔතන දක්වාම ස්පර්ශයේ දක්වාම අපේ පුරාණ කර්ම විපාක මට්ටමක් ඒක. ඒක පේන ඇහෙන දැනෙන මට්ටම අපිටත් එකයි බුදුරජාණන් වහන්සේ නමකටත් එකයි ඕනම පුතග්ජනේටත් ඒ විපාක මට්ටම එකයි. විපාක මට්ටම එක කියන්නේ පේන ඇහෙන දැනෙන ස්පර්ශ මට්ටම එකයි. හැබැයි එතන මෙන්න මෙහෙම තේරුම් ගන්න. ඒ ස්පර්ශ මට්ටම කියන්නේ අපිට පේන මට්ටම. අපි බලන මට්ටම නෙමෙයි. විපාක මට්ටම කියලා කියන්නේ හැබැයි මේ හොඳට මේ ටික අහන් ඉන්න පැටලෙයි ඈ. නැත්තම් මම මොකද්ද කියන්න හදලා මොකද මේ කියන කොටස හරිසිව්. ඒ කියන්නේ අපි එකක් ફોකස් කරන්නේ නැතුව අරමුණු නොකර එක තැනකට මේ පොදුවේ බලද්දි පේන මට්ටම දිනවනේ. මේ සද්ද ඇහෙනවා මේ පේන ලෙවල් එක තියෙනවනේ. ඒක අපි එක තැනකට අරමුණු බලන්නේ නැහැ. ඒ කියන්නේ අරමුණු කරන්නේ නැහැ. කොටු කරන්නේ නැහැ විඤ්ඤාණ. නොකර මෙහෙම ඕපන් කරනවා. විවෘත කරනවා. කරා පේන මට්ටම දිනා පේන මට්ටම විපාක මට්ටම. ඒක කර්ම මට්ටමක් නෙමෙයි. ඒක කර්මයක් නෙමෙයි. ඒක තමයි පුරාණ කර්ම අවස්ථාව. ඒක ඵලයක්. ඒකේ කර්ම සකස් වීමක් නැහැ. ඒක එතෙන්ටම හිත තිබ්බොත් එහෙම පේන මට්ටමට ફોකස් කරන්නේ නැතුව තැනක් ફોකස් කරන්නේ නැතුව ફોකස් නොකර මෙහෙම තිබ්බොත් හිත එතකොට එයාට හම්බෙන්නේ විපාක මට්ටම. කර්ම මට්ටම නෙමෙයි. අපි යමක් බලන අවස්ථාවේ තමයි කර්ම මට්ටම හම්බෙන්නේ. ඈ? ඔව් පනව ගැනීමට පස්සේ දැන් මෙහෙම අපි ඒක තව ටිකක් විස්තර කරගමුකෝ අපි මෙහෙම මේ ඔව් ඒක තමයි මම ඒක පොඩ්ඩක් මෙහෙම විස්තර කරන්න එක තව ටිකක් ඕක. දැන් අපි පේන මට්ටම කියලා කියද්දී දැන් පේන මට්ටම ගත්තාම අපි පේන මට්ටමට අපිට එහෙම අදහසක් නැති ගන්නකො අදහසක් නැහැ මොකක්වත්. මොකක්වත් අදහසක් නැහැ. පේනවා, ඇහෙනවා, දැනෙනවා. ඒක බෙදන්න බෑ. මෙයා කියලා වෙන් කිරීමක් නැහැ. පොදුවේ පේන මට්ටමක් තියෙන පොදු. ඇහැකින් පේනවා. පොදු ඇහැකින් ඇහෙනවා. ඒතර අපි බෙදන්නේ නැහැ. අම්මද තාත්තද හරිද වැරදිද ලස්සනද කැතද මොකක්වත් නැහැ. පොදු මානසික මට්ටම දිනවා. ඒ පොදු මට්ටම කියන මට්ටම තමයි අපි ගන්නෙ. ඒක තමයි අපි කියන්නේ විපාක වාරය. විපාක වාරය තාම එක කාමාචරවත් රූපාවචරවත් අරූපාවචරවත් වෙන්නේ නැහැ. ඒක විපාක වාරයක් විතරයි. ඒක විපාක සිතක් විතරයි. එතකොට විපාක වාරය කියන එකකින් නව කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒක හේතුක ඵලයක් ඒක. කියන්නේ ඒ ඵල සිතක් තියෙන ඵලයක් තියෙන්නේ. ඒ ඵලය කියන එකෙන් කිසිම අලුත් කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒක ගෙවිල පුරාණ කර්මයක ගෙවෙන අවස්ථාවක්. ගෙවෙන අවස්ථාවකදී ඊට පස්සේ අපි තේරුම් ගන්නවා දැන් කර්මය කියන එක සිද්ධ වෙන්නේ කොතනදීද එහෙනම්? ඔව් කර්මයේ සිද්ධ වෙන්නේ මේ පේන ඇහෙන දැනෙන මට්ටමේ බුදුජානක පෙනීම මාත්‍රයක් ඇහිම මාත්‍රයක් තිබ්බොත් එතන කර්මකට යන්නේ නැහැ. ඒකනේ බුදුහාර මෙතන කියන්නේ. ඒ එතනින් නැවැත්වුවොත් බාහිදාරජිරි නෙමෙයි මානුක බුද්ධිය දුක අවසන්. ඔබ මෙතනත් නැහැ එතනත් නැහැ මොනවත් නැහැ මැදත් නැහැ. හැබැයි ඒ මට්ටමින් අපිට නවතින්න බෑ දැන්. අපිට එimhe පේනවා ඇහෙනවා සිතෙනවා කියන තැනින් අපිව නතර වෙන්නේ නැතුව අපිව දැන් එතනින් නතර නැතුව අපිව වැටෙනවා කර්ම මට්ටමකට යනවා. කර්ම මට්ටම කියලා කියන්නේ කර්ම මට්ටම තේරුම් ගන්න මෙන්න මේ විදිහට දැන් අපි හිතමු මෙහෙම දැන් ඔබට මම මෙහෙම කියද්දි මේ කෝපේ පෙන්නද්දි ඔබට කෝපයක් කියලා හිතෙනවානේ
ඇත්තට මේක කෝපයක් කියලා හිතිලා ඒක එතනින් ඉවරයිනේ. කෝපයක් කියන චේතනාව ඉවරයි. ඊට පස්සේ මම මේක ඇල්ලුවාම රස්නි කියලා දැනුණා අතගතව රස්නි දැනීම ඉවරයි. ඒක එතන දැනීම ඉවර වෙනවා. මම ඊට පස්සේ ළමයා ගැන හිතුවොත් ළමයා ගැන හිතන එක දැන් මං ඊට දැන් කෝප්පේ ගන්න ඕනේ කියලා හිතුවා. ඒ චේතනාව එතනම ඉවර වුණා. ඊට පස්සේ මං හිතලා දැන් මේ පිටුව ගන්න පිටුව මගේ පෙරළුණා වෙන පිටුවකට කියලා. පිටුව මාරු කරගන්න ඕනේ කියලා හිතුවා. ඒ චේතනාව එතන ඉවරයි. එතකොට අපිට තේරෙනවා එතන ඒ සිතීම කියන දැනීම එතන අවසන් වෙනවා. ඒ වෙලාවේ එතන එක අවසන් වීමක් තියෙන්නේ. කෝප්පේ ගන්න ඕනේ කියලා හිතුවා ඒ චේතනාව ඉවරුණා. පිටුව මෙහෙම පෙරලන්න ඕනේ කියලා හිතුවා ඒ චේතනාව එතන ඉවරුණා. එහෙම අපිට පේන්නේ හැම මොහොතකම එතන ගෙවි යන දැනීම් මාත්‍රයක් තියෙන්නේ. ගෙවි යන දැනීම් මාත්‍රයක් තියෙන්නේ. ඒක තමයි අපි කියන වර්තමානයේ ඇත්ත ඒක. මේ මොහොතේ තියෙන ඇත්තම කතාව ඉතින් එච්චරම විතරයි. ඒ මොහොතේ කතා කරද්දී ඔබට මේ කටහඬ ඇහෙනවා ඉතින් එච්චරයි ඇත්ත. ඉතින් ඉහාට වෙන්නේ මොකද මේක ගැඹුරක්වත් යුක්ත දෙයක්වත් නැහැ. ඉතින් ඉහා 아무තු දෙයක් මොනවත් නැහැ. අපි වැඩේ තියෙන්නේ ඔක ඔතනින් ඉහා නතර කරන්නේ නැහනේ. ඔතනින් නැතුව ඕකට එන්න කතන්දරයක් ගොතන. ඒ කතන්දරේ ගොතන්න මූලික වෙන්නේ දැන් මට තර චේතනාව දැන් මේ කෝප්පේ ගන්න ඕනේ කියලා චේතනාව ඇවිල්ලා ඒක එතනින් ඒ අවසන් වෙන්න දෙන්නේ නැතුව මම ඒ චේතනාව අර ස්පර්ශ ආයතනෙන් යම් ආයතනයකට බඳිනවා. එක්ක ඇහැට බඳිනවා. එක්ක කනට බඳිනවා. එක්ක නාසයට බඳිනවා. එක්ක දිවට බඳිනවා. එක්ක ශරීරයට බඳිනවා. එක්ක මනසටම බඳිනවා. ඒ කොහේ හරි තැනකට එන චේතනාව ගැට ගහන්න පටන් ගන්නවා. ඒ එන චේතනාව යම් තැනකට ගැට ගැහුවාම තමයි කර්ම මට්ටම හම්බෙන්නේ අපිට. ඒතර විපාක මට්ටම නෙමෙයි ඒක. එතනින් එහාට විපාක මට්ටම නෙමෙයි තියෙන්නේ. එතනින් එහාට අපිට හම්බෙන්නේ කර්ම මට්ටම. කර්ම මට්ටම කියලා සරලව තේරුම් ගන්න මේ චේතනාව නැඹුරු වෙලා තියෙනවා නම් සලායතනෙට ඒක කර්ම මට්ටම කියන්නේ අන්න එතෙන්ට. එතකොට මම ඇලුනත් නැතුනත් උපත තියෙනවා. සංස්කරණේ තියෙනවා. ඒක පුඤ්ඤාභි කර්මයක් වෙන්න පුළුවන්, ආනිඤ්ඤාභි වෙන්න පුළුවන්, අපුඤ්ඤාභි වෙන්න පුළුවන්. ඒක අපි කියන්නේ කර්මයෙන් නිදහස් කියලා. මොකද එයාගේ චේතනාව බඳින ගතියක් තියෙනවා තාම. චේතනාව දැන් ඒ කෝප්පේ කියන චේතනාව මේ පේන රූපයට ගැට ගහලා බලනවා. හැබැයි ඒ ගැට ගහලා බලන්නේ ආය චේතනාවම තමයි. ආය චේතනාව මට්ටමක් තියෙන්නේ. ඉතින් එතකොට අන්නේ ඒ වගේ තාම අපිට එන චේතනාව මොකද කර්මයේ සිද්ධ වෙන්නේ මනෝ විඤ්ඤාණ මට්ටමේදී විතරයි. මනෝ විඤ්ඤාණ මට්ටම විතරමයි කර්ම කරන්න පුළුවන්. හැබැයි මනෝ විඤ්ඤාණ මට්ටමටත් අවිද්‍යාව ශේෂ උනේ නැත්තම්. අවිද්‍යාව එකතු උනේ නැත්තම් මනෝ විඤ්ඤාණ මට්ටමටවත් කර්ම සකස් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දිට්ඨිය අවශ්‍ය වෙනවා. තණ්හා දිට්ඨි මානවල දිට්ඨියක් ඕනේ. එහෙම නැතුව මනෝ විඤ්ඤාණය කියන්නේ විභාග වාරයක් බැලුවා. මනෝ විඤ්ඤාණය කියන්නේ චේතනා කියන්නේ විපාක සිතා. ඒකත් විපාකයක්. හැබැයි ඔක අවිද්‍යාව වර්තමාන එකතු වුණොත් විතරක් ඒක නව කර්ම බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් ඒන චේතනාව මේ කෝපෙට බැඳෝ. එහෙම නැත්නම් මට එනවා මගේ ශරීරය කැත වෙලා කියලා මගේ ශරීරය මහත වෙලා කෙට් වෙලා එනක සිතුවිලි දෙනවා. ඒ චේතනාවෙන් මේ ශරීරයේ මේ පේන එකට ගැට ගැහුවා. අන්න එතකොට මෙහෙම ඉඳන්නේ දැන් ඔන්න මට මෙහෙම කල්පනා කරලා දැන් මට රුවන්වැලි සෑය ගැන කවුරු හරි කියනවා. රුවන්වැලි සෑය කියන එක අපි කොහේ හරි පෘථිවි තැනකට ගැටලෙව්වොත් එතකොට අපේ අභ්‍යන්තරයේ තුල රුවන්වැලි සෑය ගැන මං හිතුවේ නැතුවට මේ වෙලාවේ රුවන්වැලි සෑය පවතිනවා කියන අදහස එනවා. රුවන්වැලි සෑය පවතිනවා රුවන්වැලි සෑය සර්වඥයන් වහන්සේගේ මෙච්චර ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මෙහෙමයි කියලා ලොකු සද්දා රුවන්වැලි සෑය කියන සද්දය ඇහෙද්දිම රුවන්වැලි සෑය කියන සද්දය ඇහෙද්දිම ටක් ගාලා ඒකට අපිට චේතනා ගොඩක් ඒකට ගොඩ නැගෙනවා. ඒක පුඤ්ඤාවි සංස්කාරයක්.
ඒ කියන්නේ එතකොට රුවන්වැලි මහා සෑය කියන සවුන්ඩ් එක ඇහෙන්නේ මේ පැත්තේ. අහුන්ඩ් එකේ සවුන්ඩ් එකේදී ටක් ගාලා රුවන්වැලි සෑය කියන චිත්‍රයක් හැදෙනවා. ඒ චිත්‍රෙට කල්පනා කරන ඒක ශ්‍රද්ධාවෙන් අනුව චේතනා ඉන්න ගන්න. ඒ චේතනා මට රුවන්වැලි සෑය ගැන මතක්කේදී ඒක ඇති බවට ගන්න නිමිත්තත් එක්ක නිමිත්තට ගොතන කතාව තුළ තමයි කර්මයේ සකස් වීම තියෙන්නේ. ඒ කර්මයට අනුව තමයි නැවත ඔබේ උප්පත්තිය නැවත ප්‍රතිසන්දි විඥානයක හට ගැනීම තියෙන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ ඔබ බලන්න ඔබ මැරෙන වෙලාව දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ ඔබට මේ රූපෙට ඇලෙන එක නෙවෙයි. මේ වෙලාවේ කාට හරි බැඳෙන එක නෙමෙයි. මේ ඇත්ත දැක්කේ නැතුවොත් මරණාසන්න මොහොත ආවොත් මරණාසන්න මොහොතේදී ඔබේ චිත්තයට ආවොත් බැල්ලියා ඊට අනුව චේතනා පහළ වුණොත් ඒ නිමිත්ත ඇත්තක් කරගෙන එන චේතනාව මත ආයේ බැල්ලියාගේ බඩේ උපත ලබනවා. කොහේ අපි දන්නේ අන්තිම වෙලාවේ චුති සිතේට මොන නිමිත්තක් එයිද? ඒ නිමිත්තට අනුව පහළ වෙනවා චේතනා. ඒ චේතනාවේ බැස ගන්නවා. ඒ නිමිත්තේ බැස ගන්න දැන් නිමිත්ත ඇත්ත කරපු ගතියක් තියෙනවානේ. අවිද්‍යාවේ සංඥාවට පණ දුන්නානේ නිමිත්තට පණ දුන්නානේ. ඒ පණ දීපකට අනුව චේතනා එනවානේ. ඒ අනුව ඒ නිමිත්තේ බැස ගන්න ගතිය තියෙනවා. ඒ බැස ගැනීම නිසා නැවත ප්‍රතිසන්දි විඥානයේ පහළ වීම තියෙනවා. කර්මයේදී. ඉතින් එතකොට මම මේ කතාව මෙහෙම තේරුම් අරගෙන ඒකයි බුදුජානක කියන්නේ මේක මේ අන්තිම වෙලාවේ කරන්න බෑ. අන්තිම වෙලාවේ ඒකේ දැම්ම ඒක කඩලා තියෙන්න ඕනේ නේද? මේක ඇත්ත දැකලා කර්මයේ කඩලා තියෙන කර්මයේ ෂේ කරන්න ඕනේ. දැන් කර්මයේ ෂේ කරනවා කියලා කියන්නේ දැන් අපි මෙහෙම හිතුවොත් එහෙම දැන් අපිට දැන් හිතන්නකො මෙහෙම දැන් අපිට කුණුහරුපෙන් දැන් මම ඔබට බනිනවා. කුණුහරුපෙන් බයිනවා සිංහල භාෂාවෙන්. අපි කියන සුද්ධ සිංහලෙන් බයිනවා. සහ අපි කියනවා මම ප්‍රංශ භාෂාවෙනුත් ඔබට බයිනවා. ප්‍රංශ භාෂාවෙනුත් කුණුහරුපෙන් බයිනවා. දැන් දෙකම එක විදිහට බයිනවානේ. මේන් සුද්ධ සිංහලෙන් බයිනවා අනිත් පැත්තේ ප්‍රංශ භාෂාවෙන් බයිනවා. ඒතකොට ඇත්තට මේ දෙකේ ශබ්ද මාත්‍රය කියොත් එකයිනේ. ශබ්ද ඒකම සවුන්ඩ් එක ඇහෙනවා. මේ පැත්තේ සවුන්ඩ් එකක් ඇහෙනවා අර පැත්තේනොත් ඇහෙන එකම ශබ්ද ටිකක් ඇහෙනවා. හැබැයි එතකොට ඒ සවුන්ඩ් එක ඇහෙද්දී සිංහල භාෂාවේ අපිට දන්න නිසා ඒ ශබ්දත් එක්ක අපිට ටටටටක් ගාලා ඒ මනෝවිඤ්ඤාණයට නිමිති එනවා. මේ මට මේ කුණුහරුපෙන් කියන්නේ මට බැන්න අම්මෝ කියලා ඊට පස්සේ හිත රිදව ගන්නවා. මමත් ඇටැක් කරන්න පටන් ගන්නවා. මමත් එකට එක කියන්න පටන් ගන්නවා. මෙහෙම කතන්න ගන්නවා. කළා ඊට පස්සේ එළි වෙනකන් නිින්ද යන්නෙත් නෑ. පහෝදා නිින්ද යන්නෙත් නෑ. උඩ දුරක් දෙකක් කියන කම නිින්ද යන්නේ නෑ. නිින්දකුත් නෑ. සැනසෙල්ලකුත් නෑ. ඊට පස්සේ බලන්න ඕනේ අපිට ඇත්තටම දැන් ප්‍රංශ භාෂාවෙන් බැනලා ගියව සමහරවිට අපි ස්තුති කළාත් ඒ දන්නේ නෑනේ. වෙන්නද දන්නේ ඒත් බැලලා තියෙන්නේ. ඒත් දෙකම එකම සද්ද මාත්‍ර ටිකක් යද්දී එක සද්ද මාත්‍ර ටිකකින් අපි ගියා නිමිති ටිකකට ගියා. මට මෙහෙම කිව්වා කියලා නිින්ද යන්නේ නෑ එළි වෙනකම්. එක සද්ද මාත්‍ර ටිකක් විතරයි. ඒක සද්ද මාත්‍ර ටිකක් ඇරෙන්න එතනින් යාට ඒක අපිට මුකුත් නෑ ඇතුලේ. කතන්දර ගොඩ නැගෙන්නෙත් නෑ මොකක්වත් නෑ. හොඳට සැනීපෙන් නිින්ද යනවා කිව්වේ මොනවද කියලා ඔලුවට එන්නෙත් නෑ. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ සැප දුක ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා කියන මේ අෂ්ටලෝක ධර්මයක් ඇත්තටම නැහැ එහෙම එකක්. අෂ්ටලෝක ධර්මයක් මනසෙන් නිර්මාණය කරගෙනයි විඳින්නේ. එන අෂ්ටලෝක ධර්මය කියන්නේ ලෝකයේ තියෙන ධර්මතාවයක් නෙවෙයි. අවිද්‍යාවෙන් සකස් කරගත් ධර්මතාවයක්. මෝඩකම නිසා. ඉතින් එතකොට ඒ කියන්නේ මේ පැත්තක මේ සද්දත් එක කිටි කිටි ගාලා මට එද්දි ටක් ගාලා හිත කියනවා මේ අරූ මට කියපු වචනේ බලන්න එපා. කියලා අවිද්‍යාව ටක් ගාලා ඒක මනසේ නිමිතිය කිසිම ගන්න නැතුව ඒක ටක් ගාලා බහැරට දීලා බලනවා. එකක් ධර්මතාවයක් තමයි හැබැයි ඒක ධර්මතාවය දකින්න. ධර්මතාවය අපි තේරුම් ගන්නවා. ඒ නිසා මට මේ ලෝකේ බයින්න කවුරුත් නැහැ. මේ ලෝකේ මට හොඳ කියන්න කවුරුකුත් නේනට අපි මාර සතුට සැටිස් එකක් කරනවා. අම්මෝ අරයා මට අද මාර විදියට ආදරෙන් සැලකුවා. කතා කළා මට කවදක් හරි කිව්වා කියලා මාර සතුටු වෙනවා. අයියෝ මොනවා කළාද මට බයිනවා මට මෙහෙම කරනවා මම කොච්චර හොඳ දෙයක් කියලා දුක් වෙනවා. ඉතින් බැලුවාම කොහෙද මේ දුක හදාගන්නේ? කොහෙද මේ සතුට හදාගන්නේ? අන්න ඒක අපේ අවිද්‍යාවේ බලවත්කම නිසා පේන්නේ මනස විසින් නිමිති ලෝකයෙන් හදාගත් එකක් ඒක. ඒක සංකල්පීය වශයෙන් හදාගත් එකක් කියලා පෙන්නන්නේ නැතුව
රිදෙනවා. මම රිදෙනවා, අඬනවා, කෑ ගහ ගන්නවා, පිසු නටනවා. හැබැයි අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ. කොහෙටද මේ අශලෝක ධර්මයේ තියෙන්නේ? කොහෙද මේ ඉන්නේ? කාටද බැන්නේ? කවුද බැන්නේ? මේ බැනුමක් හදාගෙන ඇහිලා නේද තියෙන්නේ. බැනුමක් මේ හදාගද්දි බැනුම් අහන්න කෙනෙකුත් හැදෙනවා. අරේ හොඳක් හදාගද්දි හොඳ අහන්න කෙනෙකුත් මේ පැත්තෙම ඇවෙනවා. ඊට පස්සේ අපිට ඒක චේතනා මට්ටමකින් අහුවෙන්නේ නැතුව දැන් ඕන ඊට පස්සේ එල්ලගෙන යනවා මූණ. දැක්ක තහක බලයි යනවා. දැන් මේ එයා මට බැන්නා වගේ හිතාගෙන. ගහ ලොකුම විහිළු ඒක. මේ එයා මට බැන්නා. ඒ ඕනේ දැන් මූණ වහගෙන යනවා බිම් බලාගෙන යනවා එයා දකිද්දි. මේ අපිට එහෙන් කවුරු හරි බැන්නා කියලා මෙහෙට. එයා මම රිදිලා තියෙන්නේ හොඳටම වගේ. කවුද මොකද්ද? එහෙම කිසිම දෙයක් නැති දැනක එහෙම මේ තමන්ගේ මනෝවිඤ්ඤාණයට අහු වෙලා. මනෝවිඤ්ඤාණයෙන් හදලා බැනුමුකුත් බැනුම් අහන්නෙකුත් නිර්මාණය කරගෙන ඒකටම අසු වෙලා දඟලනවා. ඒකට අසු වෙලා දුවනවා. කෑ ගහ ගන්නවා, කියවනවා, එළි වෙනකන් නිින්දක් නැති කර ගන්නවා, ජීවිතේම නැති කර ගන්නවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේක තමයි ලෝකෙ තියෙන ලොකුම ජෝක් එක. ඒ නිසා කහවට බලන්න ඕන නැන්නේ ඔබ හතර කවුද ලෝකෙ තියෙන ලොකු විහිළුව මොකක්ද කියලා කණ්ණාඩියක් දාලා කියලා බලන්න. එතකොට පේන්නේ මොකද්ද මේ විහිළුව? කාටද මෙච්චර දවසක් වෛර කරලා තියෙන්නේ? කාටද එක්කද මේ රණ්ඩු වෙලා තියෙන්නේ? කාටද උත්තර දෙන්න හිතලා තියෙන්නේ? මම උට මෙහෙම එකක් ගිහලා කියනවා. කියලා කාටද මේ කියන්න දඟලන්නේ? කාටද ඔප්පු කරන්න දඟලන්නේ? කියලා බැලුවොත් හිතයි මේකේ මුළු විහිළු වැඩේ තියෙන ඕක වැඩේ තියෙන ඕක දැන් මේ අද හෙට උනාට කමක් නැහැ. මරණ දවසෙත් ඔය මෝඩකම ආවොත් ඒත් අර නිමිත්තේදී අපෝ අරු නේද මට මතක් වෙන්නේ කියලා ඕක කරොත් ඒ එදාටත් අහු වුණොත් ඕක එන නිමිත්තට අන්න එතනයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මොන බඩක් කලයි දන්නේ නැහැ. මෝඩකම දැන් මෙතන නම් ඔන්න දවසක් දැන් රණ්ඩු වෙලා හොඳ කරගන්න බෑ. අරකෙදි කල්ප ගානකට යන්න පුළුවන්. ආයි ගැලවෙන්න බැරි වෙන්නේ. ආයි බුදු ශාසනයක්වත් කල්හාන මිත්‍රය මොකක්වත් අහු නොවන මට්ටම. ඒකයි කියන්නේ මේක දැම්ම දකින්න මේ. මොකද්ද ඕ පෙරපිනකට අපිට ඒක තේරුම් ගන්න පුළුවන් ඥානයක් දැන් ලැබිලා තියෙනවා. මේ සිතේ තියෙන මායාව මේක තිරිසන් සතෙක්ට ඒක දෙන්නේ නැහැ. උට තේරෙන්නේ නැහැ උට මොකද්ද වෙන්නේ කියලා දැන් මේ මෙකැනිසම් එක තේරුම් ගන්න බෑ. කොහොමද මේක පටිසම්පන්න වැඩ කරන්නේ කියලා. ඉතින් එතකොට දැන් අපිට මොකද්දෝ පෙර පිනකට මොකද්දෝ ඥාන ශක්තියකට මේක ඇහෙනවා සහ මේක යම් යම් සීමා තේරුම් මට්ටමකින් මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට දැන් මේ විදිහට අපි තේරුම් ගන්නවා මෙන්න මේක තමයි ඇත්තටම අපිට වෙලා තියෙන. ඒ කියන්නේ මෙච්චර දවසක් යනකම් කවදාකවත් කවුරුත් අපිට බැනලා නැහැ. එහෙනම් ඉතින් ඕක බැනිලා නම් අර පොඩි එකෙක්ට බයිඩ් බලන්න ඌට රිදිනවද කියලා? නැහැ. ඌට නිමිති ලෝකයක් හදාගන්න සද්දත් එක්ක. ඌට නිමිති ලෝකේ හැදුණු දවස් නම් බයින්න මිනිස්සු ඉන්නවා. ඔරුවන් යන්න ඉන්නවා. පුප්පුගෙන යන්න ඉන්නවා. ඌ මේක හදාගන්න දවස් එතකන් ඌට පුප්පන්න යන්නේ නැහැ, ඔරුවන්න යන්නේ නැහැ, තරහ වෙලා ඉන්න යන්නේ නැහැ, යාළු වෙලා ඉන්න යන්නේ නැහැ. මොකක්ද හේරි? ඌට මේ පේනවා, ඇහෙනවා, සද්ද ටික ඇහෙනවා. සද්දත් ඇහෙනවා, පෙනීම මාත්‍රෙත් තියෙනවා. උඩ එහෙම කිසිම එකක් නැහැ හැබැයි. ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ අපේ අර මට්ටමටපත් වුණොත් එහෙම බුදුරජාණන් වහන්සේ අපිත් මේ පේන ඇහෙන දැනෙන එකට අර චේතනාව සම්බන්ධ නොකළොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ සිතීම් මාත්‍රයක් වෙනවා නම් පින්නත් මාළු පුත්ත ඒ තුලින් ඔබ පවතින්නේ නැහැ. යම් කලක මාළු පුත්ත ඒයින් ඔබ පවතින්නේ නැත්නම් මාළුක පුත්ත ඔබ එතන නැහැ. යම් කලක මාළුක පුත්ත ඔබ එතන නැත්නම් පින්නත් මාළුක පුත්ත ඔබ මෙතනත් නැහැ. වෙන තැනකත් නැහැ. ඒ දෙක අතරත් නැහැ. මේ තමයි දුකේ අවසානය. මෙන්න මෙතෙන්ට ආවනම් අපේ ප්‍රත්‍යක්ෂයේ තර්කයේ විතරක් බෑ ඔක. මගේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂයෙන් මම ඔතෙන්ටපත් වුණා නම් ඔක තමයි දුක නිමා කරනවා කියන්නේ. අන්තිමට දුක නිමා කරපු කෙනෙක් නැහැ. ඒ දුක නිමා කරපු කෙනෙක් හම්බෙන්නේ නැති බවම තමයි දුකේ නිමාව. අන්තිමට මේ කතාව ප්‍රත්‍යක්ෂ කරගෙන ගැඹුරට යද්දි ප්‍රත්‍යක්ෂ කරගන්න කෙනෙක් නැහැ. ප්‍රත්‍යක්ෂ කරන්න දෙයක්වත් නැහැ. ගැලවෙන්න දැනකුත් නැහැ. ගැලවෙන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ. කොහොමත් ඕල්රෙඩි මෙතන ගැලවිලා ඉන්නේ අපි. කොහොමත් අපි ගැලවිලා ඉන්නේ. ගැලවෙන්න දෙයක් නැහැ, තැනකුත් නැහැ. ඒක විතරයි තේරුම් ගන්න තියෙන්නේ. අපි මේ දන්නි පණි ගාගෙන ගැලවෙන්න හදනවා, අරකින් ගැලවෙන්න හදනවා. මේ ප්‍රශ්නේදී එතනින් මේවා වෙන්න හදනවා, අර ප්‍රශ්නේදී ඒක පනලා යන්න හදනවා, ඒක එක විදිහට මෙනෙහි කරන්න හදනවා. ඊට පස්සේනේ එයා ගැන හොඳට හිතන්න හදනවා. ඉතින් කා ගැනද හොඳට හිතන්නේ? ආයෙත් තව චේතනා මට්ටමක් විතරනේ ඒකත්. ඒකත් තව චේතනාවෙන් හොඳයි කියලා හිතනවා යාළුවා. ඉතින් මේ විදිහට අපි ආයෙත් මේ හිතටම අහු වෙනවා. මේ හිතේ මායාවටම අහු වෙනවා. ඉතින් එතකොට
දැන් ඒකට මේ කතාව අපි තේරුම් ගත්තොත් අපිට ආයෙ වෛරක්කාරයෙක් හම්බෙන්නේ නැහැ. ආදරවන්තයෙක් හම්බෙන්නේ නැහැ. අපිට ආයේ දුකක් කියලා එකක් හම්බෙන්නේ නැහැ, සතුටක් හම්බෙන්නේ නැහැ. අපිට ආයේ මොනවද මට ලැබෙන්නේ තව චේතනාවක් විතරයි. මට අහිමි වෙන්නේ මොකද ඒ චේතනාවක් විතරයිද? මම්ම හදාගෙන ලැබුණා කියලා හිතා ගන්නවා. මම්ම හිතාගෙන චේතනා මට්ටමින් අහිමි වුණා කියලා හිතනවාද? මොනවද අහිමි වෙන්නේ? මොනවද ලැබෙන්නේ? හිතා අහිමි වුණා කියලා හිතාගෙන සතුටු වෙනවා. අහිමි වුණා දුක් වෙනවා. ඉතින් හොඳට බලන්නකො මේ අසලෝක ධර්මයක්ම අවිද්‍යාව නිසා චේතනා මට්ටමින් නිර්මාණය කරගෙන ඒකටම ඒක තුළම දැන් දුක් වෙනවා, සතුටු වෙනවා, අඬනවා, hina වෙනවා. ඒක ඔක්කොම කරනවා. ඉතින් එතකොට දැන් අපි යම් දවසක මෙන්න මේ සිහියෙන් මේක තේරුම් ගත්තොත් හරියට හොඳ සතියකින් මේක තේරුම් ගත්තොත් මේ එන චේතනා මට්ටම අර ආයතන 6ට 5ට සම්බන්ධ නොකළොත් ඒක ඒ වෙලාවේ මට මේ කෝප්පේ ගන්න හිතන කෝප්පේ ගන්න හිතනවා කියන එක මට්ටම විතරම නම් එතන තියෙන්නේ. ඒ මට්ටම විතරම නම් එතනින් යාට ප්‍රශ්නයක් නැහැ. එතනින් යාට එතන කර්ම හැදිල්ලක් නැහැ. මොකද ඒක අපි දන්නා එතනින් එච්චරයි එක. එතනින් යාට ඒක තියෙනවද අතීතේ තිබ්බද? එහෙම එකක් නැහැ. අනාගතේ තියෙනවද? මොකුත් නැහැ. ඒ වෙලාවේ ඒක සිටින්නේ මාත්‍ර එච්චරයි. මට ඇහෙනවා එච්චරයි. එයා ඒ කියපු කෙනා ඉස්සර හිටියද ඒව ඔක්කොම නැවත සිතින් කතාවක් හදනවා ඒකට. ඇහෙන දෙයට. අන්න ඒ වගේ අපි ඇහෙන, පේන දෙයට සිතන දේ අල්ලගෙන කතන්දර ගොතන්න ගියාම එතන කර්ම වෙන්න ගන්නවා. එතකොට අපිට වර්තමානයේ නොතරිය මේ වර්තමානයේ හම් වෙන්නේ නැති වෙනවා. වර්තමානයේ හම් වෙන්නේ නැතුව අපි වෙන මොකද්දෝ සීනකින්. ඒක හරියට උදේ මිනිස්සෙක් හිටියලු. ඒ මිනිස්සයාගේ ස්වභාවය මේ මිනිස්සයා දැන් කල්පනා කරනවලු ජම්බු ගහ ගෙදර ජම්බු ගහ යට ඉඳලා මම මොකක්ද බිස්නස් එකක් පටන් ගන්නවා. මොකද්ද කරන්නේ? මම මේ ඊට පස්සේ කියනවා මම මේ ජම්බු ගහේ ජම්බු ගෙඩි හැදුනාට ඊගාව වාරේ ජම්බු හැදුනහම මේ ජම්බු ගහ මේ ජම්බු ගෙඩි ගිහිලා විකුණනවා. විකුණලා මම හොඳ බිස්නස් එකක් පටන් ගන්නවා. බිස්නස් එක කොහොම හරි දියුණු කරගෙන මම දැන් ඊට පස්සේ හොඳ වාහනයකුත් ගන්නවා. මම ඊට පස්සේ හොඳ කසාදෙකුත් බඳිනවා. දැන් මම කසාද බඳලා මගේ කාර් එකේ ගෙදරට එද්දි ඇතුළට දාන්න බෑ වත්තර මේ ජම්බු ගහ තියෙනවා. ඌ දුවගෙන ගිහලා කුස්සියට ගිහලා පොරවක් ගිහලා ජම්බු ගහ කපලා දැම්මා. ඉතින් බලන්නකෝ ඉතින් ඌ ඒකේ බිස්නස් කරලා ඒකෙන් බිස්නස් දිනු කරලා කසාද බඳලා කාර් එක ගේන්න ගියේ. දැන් පටන් ගන්න තමයි කපලා දැම්මා. ඒක බලන්න අන්න ඒක තමයි අපිට වෙන්නේ අපිට අර හිතන් චේතනාවලට අහු වුණාට පස්සේ අර පේන දකින්න දැනෙන දේ අරගෙන චේතනාවක් එනවනේ. චේතනාවට අහු වුණාට පස්සේ අපි කොහෙද හිතන්නේ මොනවද හිතන්නේ කොහෙද යන්නේ කියලා අපිට තේරෙන්නේ. අපිට වර්තමානෙ මිස් වෙනවා. මොහොත අහිමි වෙලා යන මොහොත නැහැ. සිහින ලෝකේ කියන්නේ. ඉතින් ඒක තමයි සසර කියන්නේ. ඔක තමයි කර්මය කියන්නේ. ඒක දුක කියන්නේ. ඉතින් එතකොට අපිට හොඳ සිහියක් තියෙනවා නම් ඒ හිත හොඳ සිහිය භාවිත කයක් තියෙනවා නම් හොඳට කයත් එක්ක සිහිය පිටවලා තියෙනවා නම් හොඳට තමන් අපි ඊයේ පටන් ගත්තේ කයත් එක්ක සිහිය පිටවන්න කියලා මට හොඳට කයත් එක්ක සිහිය තියෙනවා මගේ හිත මේ රෝන්දේ ගහද්දි මට ඒක දකින්න මේක මේ චේතනා මට්ටමක් විතරයි කියලා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හොඳට බලන්න මෙන්න මේ හේතු දෙකක් තියෙනවා අපේ හිත පිටපයින්. එකක් මම මෙච්චර බනහලත් මගේ හිත ආය අර චේතනාවට අහු වෙලා යනවා. චේතනාව අහපව පේන රූපයකට සම්බන්ධ කරලා ශබ්දයකට සම්බන්ධ කරලා ඒක චේතනා මට්ටමකින් දකින්න නැතුව ආය පේන ඇහෙන දැනෙන දෙයකට සම්බන්ධ කරලා කතන්දරයක් ගෙදෙනවා. මට සිහිය කැඩිලා යනවා. එතකොට මම බලන්නේ මට මේ සිහිය කැඩිලා ඇයි මගේ හිත චේතනාව සිදුවන්නේ? එකක් තමයි හොඳට තේරුම් ගන්න එක හේතුවක් මේ කියන දර්ශනේ දිගට බලාගෙන ඉඳි එන කම්මැලිකමක් එනවා. අයියෝ මේ නිකන් මලක් කඩන්නත් විදියක් නැහැ නේ. ඇයි දකින්න එක මේක ඒක ඒ පේන ඇහෙන දැනෙන දෙයකට සම්බන්ධ නොකර දැනීම මාත්‍ර තැනක විතරක් තිබ්බොත් මුලින්ම මේ යෝගාචරයට ටිකක් හරි බෝරින්. දැන් උදේ ඉඳන් රැ වෙනකන් ඉස්සර නම් සීනක හිටියා, එක සීනයකදී තව සීනක හිටියා, තව එක හිටියා. උදේ ඉඳන් රැ වෙනකන් මානව ලෝකවල හිටියා අපි. හින වින්දනවල හිටියා, චිත්තපරි ලෝකවල හිටියා. දැන් මේ දර්ශනයක් ආපු ගමන් මොකක්වත් බෑ. මේ දර්ශනය සතියක් කියන එක මේ දේශනාවක් අහලා 100ක් පීඩවන්න ගත්ත ගමන් එකකවත් මත් වෙන්න බෑ. ඉතින් ඉන්න බෝරින් වගේ ලයිෆ් එක නිකන් එන පාළුයි අර ගෙදර ඉන්න ගාලේ නම් අපිට අරකක් තිබ්බා මේක ගැන හිතුවා අරවා ගැන හිතුවා ගොඩාක් දේවල් තිබ්බා. දැන් මේකට ආපු ගමන් මොකක්වත් නැහැ. වැඩක් නැහැ. තියෙන්නේ එන එක චේතනා මට්ටමින් නතර කරන්න කියලා. ඒක පීඩවන්න එපා කිව්වට පස්සේ මේක නිකන් පොඩි සුදු පාංකාරී ගතියක් එනවා.
ඒ මලක් කඩා ගන්න බැහැ. ඊට පස්සේ අහනවා නිකන් හාමුදුරුවෝ දැනගෙන ඔක පොඩ්ඩක් හිතුවර කමක් නැද්ද කියලා අහනවා. සමහර අය මේක දැනගෙන චුට්ටක් හිතුවර කමක් නැද්ද පොඩ්ඩක් මම දන්නවා. හැබැයි පොඩ්ඩක් පොඩි ජොලියකට වගේ කියලා ඉතින් ඒ වගේ නිකන් බලනවා චුට්ටක් හරි නැද chance එක දැන් මේක නිකන් ඒ නේන සිත මේ විපස්සනා කරන්න ගියා. එනේන එක විදර්ශනා නෝනින් දකින්න කිව්වා. ඊට පස්සේ දැන් එකක් හේතුව තමයි මම මේ කයට සිහිය පිහිටවගෙන මේ සිතේ මේ ස්වභාවය තේරුම් ගන්න අර ඒකාකාරීකමක් ඇති වෙනවා. එච්චර හුදකලාවක් වෙනවා. විවිධත්වේ නැති වෙනවා. කාමයට විවිධත්වය ඕනේ. විවිධ එක මල් කඩ යන්න ඕනේ. එක මාර්තුකාව ඔස්සේ දවසේ අවශ්‍ය වෙනකම්ම සීන ලෝකෙක ඉන්න ඕනේ. දැන් ඒක නැති වෙයි. මේ ඒක නිසා එකක් අනිත් එක තමයි පුරුද්ද. අනිත් එක අපිට ලොකු ඇබ්බැහියක් තියෙනවා. පුරුදු වෙලා තියෙන්නෙම එහෙම වර්තමානයේ සිහින් ඉන්න නෙමෙයි. ඒ මොහොත තුල ඉන්න නෙමෙයි. මොහොත තුල ආවොත් නිවන තියෙන්නේ. මොහොත තුල චේතනා මට්ටමේ සසර තියෙන්නේ. ඉතින් අපිට නිවන හුරු නෑ. අපි දැන් කාලයක් කන්ඩිෂන් වෙලා තත්ත්වගත වෙලා ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ මාර චේතනා මට්ටමකට. අර මනෝ ලෝකයක් ඇතුලේ ඉන්න, චේතනා ලෝකෙක ඉන්න. ඒ නිසා ඒ ඇබ්බැහිය තියෙනවා. එකක් ඒ පුරුද්දට ටක් ගාලා මෙතන ඉඳලා කුටියට යනකම් අපි යනවා. මොම 100ෙන් යනවා. කකුල තියෙන තැන 100ෙන් යනවා කියලා යනවා. ඔන්න ගියාට මැදදී පුටුස් ගාලා ගිහිල්ලා. කොහේ ගියාද දන්නේ ආයෙ කුටි ළඟට දාම මතක් නෑ අම්මා. පටන් ගත්තේ කුටි ඉඳලා මං යනවා 100ෙම ඒක හැම අඩියක්ම සතියෙන් යනවා කියලානේ. ගියාට අපි දන්නේ නැති විදියකට ඇස් බැඳුමක් විදියට යනවා. ඇස් බැඳුමක් වුණා වගේ අපිට මොනවා වුණාද දන්නේ ටක් ගාලා චේතනාවක් අසර ඉඳලා මලකට ගියා. ඉතින් එතකොට බුරුමේ පඬිතුමාරෝ කියන කතාවක් තමයි අපිට කිව්ව නම බලන්න කිව්වා. ඒ වගේ දැන් සක්මන කරන්න යන්න ඉස්සෙල්ලා කුටියට 100ෙන් යන්නේ. ඔය අතර මැදනේ 80ට යන්නේ. හැබැයි ආයෙත් ටක් ගාලා 100ට එනවනේ මොහොතට. කයට හරි නැත්නම් වර්තමානෙට හරි එනවනේ. එතකොට තේරුම් ගන්න කියන්න ඒ මැද අවස්ථාවේ චේතනාවලට අහුණාට කර්ම වෙන්නේ නැහැ කිව්වා. මොකද පටන් ගද්දී 100 තිබ්බා අවසානයේ තිබ්බා මැද පොඩ්ඩක් පැන්නට මැදට දුක් වෙන්න එපා කිව්වා. මැද කර්ම වෙන්නේ නැහැ. මොකද දෙපැත්තම සතියෙන් වෙලා තියෙන්නේ. බලවත් වෙලා තියෙන්නේ. දෙපැත්තම සතිමත් බව දැන් බලේ හැදෙලින්ද මැද අවස්ථාව ගැන හිතන්න යන්නත් එපා. ගියපු ගැන දුක් වෙන්න යන්නත් එපා. මොකද ඒකෙන් කර්ම මට්ටමක් වෙන්නේ නැහැ. මොකද මේ දෙක ඒ ගියාට දැන් මේකේ ලස්සනට තියෙනවා ඒ බුදුජානක මේ මෙන්න මෙහෙම දේශනා කරන මේ සූත්‍රයේ දැන් ඒක මෙහෙම කියන්නම් දැන් මාළිග පුත් හාමුදුරුවෝ කියනවා මනාව සිහිය පීඨවාගෙන ඉන්න කෙනා රූපයක් දැක්කට රූප වලට ඇලෙන්නේ නැහැ. නොයලුණු සිතිනු ඒ විඳින්නේ. ඒ රූපේ තුල සිත බැසගෙන පවතින්නේ නැහැ. මේ ආවරින් ඔහු රූප දකින්නවාද විදීම සේවනය කරනවාද ඒ තුලින් භව පැවැත්ම ගෙවි යනවා. රැස් වෙන්නේ නැහැ. ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ. ඒ ඔය ආයුරින් දුක බැහැර කරන විට නිවන සමීපයි කියලායි කියන්නේ. දැන් එතකොට ඒක ඉතින් ඊට පස්සේ දිගටම මේ සූත්‍රය යනවා. කියන්නේ මනාව සිහිය පීඨවාගෙන ඉන්න කෙනා ශබ්දයක් ඇසුවට ශබ්ද වලට ඇලෙන්නේ නැහැ. නොයලුණු සිතිනු ඒ විදින්නේ. ඒ ශබ්ද වල සිත බැසගෙන පවතින්නේ නැහැ. ඔය ආයුරින් ඔහුගේ ශබ්දය ඇසෙනවාද විදීම සේවනය කරනවාද ඒ තුලින් භව පැවැත්ම ගෙවි යනවා. රැස් වෙන්නේ නැහැ. ඔය විදියටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ. ඔය ආයුරින් දුක බැහැර කරන විට නිවන සමීපේ කියලායි කියන්නේ. දැන් මේ ඊට පස්සේ මේ ඔය විදිහට අනිත් ඒ ආයතන හයටම විස්තර කළා. ඊට පස්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂිප්තව වදාරන ලද මේ ධර්මයේ අර්ථය මම ඔය මේ විදිහටයි විස්තර වශයෙන් දන්වනවා. ඊට පස්සේ බුදුහාර කියන සාදු සාදු පින්වත් මාළුක්‍ය පුත්ත මම සංක්ෂිප්තයෙන් පවසන ලද ධර්මයේ පින්වත් මාළුක්‍ය පුත්ත ඔබ විස්තර වශයෙන් අරුත් තේරුම් ගන්න තියන අයරු හොඳයි. රූපේ දැකලා සිහි මුලාවෙන් තමන් ආශා කළ රූපේ සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතුමින් විඳින්නේ. සිතේ රූපේ බැසගෙන පවතින. එතකොට ඔහු රූපයෙන් හටගත් නොයෙක් විදීම් වැඩෙනවා. දැඩි ලෝභයත් වේසත් ඔහුගේ සිත පෙළෙනවා. ඔය විදිහට දුක් රැස් කරන විට නිවනින් දුර වෙනවා කියලායි කියන්නේ. මනාව සිහිය පිහිටවගෙන ඉන්න ඔහු මනසින් අරමුණු සිතුවාට. ඔන්න හොඳට බලන්න. මනාව සිහිය පිහිටවගෙන ඉන්න ඔහු මනසින් අරමුණු සිතුවාට ඒ අරමුණු වලට ඇලෙන්නේ නැහැ. නොයැලෙනු සිතුනුයි ඒ විඳින්නේ. ඒ අරමුණු තුල සිත බැසගෙන පවතින්නේ. ඔය අයුරින් ඔහු අරමුණු සිතනවාද විදීම සේවනය කරනවාද ඒ තුලින් භව පැවැත්ම ගෙවි යනවා. රැස් වෙන්නේ නැහැ. ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ. ඔය අයුරින් දුක බැහැර කරන විට නිවන සමීපයේ කියලායි කියන්නේ. දැන් එතකොට දැන් බලන්න මෙතන කියන්නේ සිතන්නේ නැහැ කියලා නෙවෙයි.
දැන් මේ කතාව දන්න කියලා මුකුත් නැතුව හිත બ્લોක් කරලා බ්ලැන්ක් වෙලා ඉන්නවා කියන එක නෙවෙයි කියන්නේ. සිතේස් කියලා නෙමෙයි බුදුජානක කියන්නේ ඔහු මනසින් අරමුණ හිතුවාට ඇලෙන්නේ නැහැ. මොකද එයා ඒකේ ඇත්ත දැන් දන්නවා. මේ මම මොනවා හිතුවත් ඒකට චේතනා මට්ටමක් දැනීම මට්ටමක් කැරෙන්න ඒකට අයිතිකාරයෙක් නෑ. මම මේ හිතන්නේ අහවල් කෙනා කියන එක චේතනාවක් විතරයි. මම මේ ළමයා ගැන හිතන්නේ මගේ යාළුවා ගැන මගේ හතුරා ඌ මට මෙහෙම කිව්වා. මේක පවා කෙනෙක් ගැන නෙමෙයි මේක. මේක සිතිල්ලක් විතරයි. එයා මට මෙහෙම සැලකුවා මම කියලා ඒක සිතිල්ලක් විතරයි. මම යාට මෙහෙම කරා කියන එක ඒකත් එතකොට එහෙම දකින්න කෙනාට ඒ මට්ටමින් දකින්න ගියාට මම අරයට උදව් කරා කියලාවත් එයා මට නපුරුකම් කරා කියනවත් දෙපැත්තක් හම්බෙන්නේ නැහැ. ඒක තමයි සිහිය කියන්නේ. සිහියෙන් එහා දකින්නවා. එතකොට යාර සිහිය දැක් සිහිය කයට සිහිය පීඩවගෙන යන ගමන් චේතනාවට අහු වුණා ටක් ගාලා යාට ඒක දැනෙනවා මේක චේතනා මට්ටමක් විතරයි. කියලා ටක් ගාලා පුරුද්දට ගියාට එයා ඒකට බැසගන්නේ නැහැ. ටක් ගාලා සිහිය එනවා. දැන් එයා මේ දේශනා අහලා මාර්ගේ ප්‍රැක්ටිස් කරලා තියෙනවානේ. අර ඇවිල්ලා එයාට මේ චේතනාවට කිඳා බහින්න බෑ. ඒවට බැස ගන්න බැරි වෙනවා. මොකද දැන් එයාගේ ප්‍රඥාව තියෙන සිහිය වඩගෙන තියෙන්නේ. ඒ නිසා එයාට අර පුරුද්දට යයි මෙතන ඉඳලා අතන යයි ගියාට ඒකයි අර අපිට බුරුම් පණ්ඩිතාරෝ කිව්වේ මෙතන ඉඳලා සිහිය නැති වුණාට ටක් ගාලා සිතුවිල්ලට ගියාට කර්ම වෙන්නේ නැහැ. මොකද ඒකේ බැසගෙන ඉන්නේ නැහැ. ඒ චේතනාවේ බැසගෙන ඉන්න බෑ. මොකද ටක් ගාලා සිහිය එනවා ආයේ. ඇවිල්ලා ඒ කියන්නේ පිට සිහිය ඇවිල්ලා ටක් ගාලා අර ලෝකේ කඩනවා. අරකට බැසගෙන ඒක ඇතුලේ ජීවත් වෙන්න හම්බෙන්නේ. ඒ නිසායි කිව්වේ ඒක අතර කර්ම කතාවකට යන්නේ නැහැ. මොකද දැන් එයා දේශනාව ඇහුවා සිහිය පැවැත්තුවා. සිහියෙන් මේක කතාව තේරුම් ගත්තා. ඉතින් එතකොට එයා මොනවා හිතුවත් එයා හිතුවට දන්නවා මේක සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒක ඉවර වෙද්දී ඔක්කොම ඉවරයි. ඒ ඇරෙන්න මේ අරයා මේ ඉතුරු වෙන්නේ කෑල්ලක් අත් සිතලා ඉවර වෙද්දී සිතුව ගෙනත් ඉවරයි. සිතීමත් ඉවරයි. සිතපු දෙයත් ඉවරයි. ඒක හුදු දැනීම මාත්‍ර එච්චරයි. එතනින් එහාට ඉතුරු කරන්නේ නැහැ පෙරපසු වශයෙන්. ඉතුරුවක් නැතුව මේ මට්ටමට සිහිය තියෙනවා. මේ මට්ටමට යාගේ ප්‍රඥාව තිබ්බට පස්සේ අන්න එතනදී යාට කර්මයක් වෙන්නේ නැහැ. එතකොට හැබැයි වැඩේ තියෙන්නේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ දැන් මෙහිම භාවිත කරපු සිහිය නැත්තම් සිහිය හදලා මේක සිහිය දේශනාව අහලා මෙහිම සිහිය හැදුවේ නැත්තම් මහාන වුණත් කියන්නේ අපි කියන්නේ සුටුස් ගාලා අහුවෙලා යන්න පුළුවන් මේකට. අහුවෙලා කෙලවෙලාම යන්න පුළුවන්. අර නිකන් අර කතාවට තියෙන දවසක් වුණ දැන් මහානවලාලු මේ මිනිස්සෙක් කසාද බැඳලා මිනිස්සෙක් මහානාට මිනිස්සෙක් එහෙම ලොකුවට මේ දේශනාව අහලා සතිය ප්‍රැක්ටිස් එක දුරලයි. සිහිය පවතර ඒක නැහැ. ඉතින් ටික දවසක් යද්දි මොකද? ටික දවසක් මේ මහානකමේ මේ සිහියපත් පවතලා භාවනාව සෙට් උනේ නැත්තම් මහානකම බෝරින් වෙනවා. يعني මේ වැඩේට බැස්සේ නැත්තම් ටච් එකේ හිටියේ නැත්තම් මේක එන කර්ම ජීවිතය මොන කර්මයක්ද වගේ නිකන් හරි අමුතු එපා වීමකට එනවා. ඒ එපා වීම ආවත් ශ්‍රද්ධාව තිබ්බොත් හරියන ගුරුවරයාගේ ශ්‍රද්ධාව තිබ්බොත් මේ ප්‍රැක්ටිස් කරන නම් භක්තිය හරි තියෙනවා නම් එයාට ගැලවෙන්න බලව. ඒ භක්තියක් නැත්තම් සිහිය පැවැත්වීමක් නැත්තම් හරියට එතන මොකද වෙන්නේ ඊට පස්සේ කෙලෙලා යනවා. ඉතින් ඊට පස්සේ අර මිනිස්සයා මොකද කරන්නේ? ටික යා මහල්ලා ටික කාලයක් ගියාට පස්සේ පොඩ මේ වයිෆ් ගේ ගෙදරට පින්න පාද දෙනවලු. වයිෆ්ට දෙනවලු දැන් හරි ඉතින් පොය ගුණා හැරෙන්නේ දැන් ඉතින් කොහොම තමයි ඉක්සරත් ඕකුනේ මම යනවා කියලා ගිහලා ආයෙ කරකිලා එන්නේ ගෙදරට තමයි. යන්නේ ලොකුවට කතාව දාලා ලොකු මිනිස්සෙක්ගේ දෙන්නම් කියලා ආයෙත් ඊට පස්සේ නිකන් මේ බල්ල නකුට නමාගෙන එනවා වගේ එන්නේ වල් ළඟට කියලා දැන් වයිෆ්ට දෙනවලු හරි ඉතින්. දැන් ඔන්න ආයෙ බල්ල නකුට නමාගෙන එනවා වගේ ලොකු කතා දාලා ලොකු නිවනක් ගැන කියලා ගියාට දැන් ටික ගෙදරට පින්න පාද එනවා වැඩි. ගෙදරට පින්න පාද එන්නවත් හදනවා වැඩිලු. ඊට පස්සේ වයිෆ් මොකද කරේ? ඊට පස්සේ දැන් දවසක් මගදී වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ මං අද ගේ ඇතුළට ඇවිල්ලා දාන ගන්නද කියලා. ඉතින් හා කිව්වලු. ඉතින් දැන් ඔන්න ටික ඉස්සලා පාරට ගියේ. පස්සේ ඔන්න ගේ ඇතුළටත් ගියලු පින්න පාද ගන්න. ඊට පස්සේ ගෑනු කෙනා දැකගත්තලු දැන් ඉතින් හරි. දැන් මෙහාගේ ඇතුළේ තියෙන වෙන කතාවක්. දැන් ඉන්නේ මහානකමක් නෙවෙයි. ඒක සෙට් හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ වයිෆ් ෂේප් එකේ කිව්වලු. මේ අද්දි දවසක් ගේ හොදනවා. ගේ හොදන ගමන් ඇවිල්ලු මේ මොකද මේ ගේ හොදන්නේ කියලා ඒගොල්ලෝ පින්න පාදලා. ඉතින් ගේ හොදන්නේ ඉතින් මොකටද කියලා ඇහුවාම කිව්වලු දැන් ඉතින් මේකයි මමත් හැමදාම මෙහෙම ඉන්න බෑනේ. මමවත් බලන්න මනමාලයක් කරනවා කිව්වලු. මනෝසයා කිව්වලු මොන මනමාලයේද මම ඉද්දි කියලා ටක් ගාලා සිවුර විසිකලාලු. යාළු යන්නේ. ඉතින් අන්න ඕක තමයි වෙන්නේ සිහිය තිබ්බේ නැත්තම් මේ ප්‍රඥාව තිබ්බේ නැත්තම් වහනකම් ගලත් කොයි වෙලේ කටුපණින් දන්නේ. කොයි වෙලේ අරකට ගිහිල්ලා කෙලෙලා ඇයි දන්නේ මොකද ඒ කියන්නේ එකයි කියන්නේ ඥාන හඳුරන ඉතර කියන මහාන උනාට බෑ මහානකම වඩන්න ඕන.
ඒක නිකන් මහණුණා කියලා හරියන්නේ නැහැ. ආයෙ නැද අද්දලා දානවා. ඇද්දලා අහු කරනවා අර කාම ලෝකෙට අර සංඥා පද්ධතියට චේතනාව ආයෙ අපි කර්ම මට්ටමට වට්ටන. ආයෙ කර්ම ලෝකෙට ආයෙ සාපේට. ආයෙ සාපේට આવලා අපි දන්නේ ඊට පස්සේ තමයි දෙන්නේ කෙලුණානි කියලා. ඇඩ්‍රස් නැති වුණානි කියලා. ඒ වෙන වෙලාව තේරෙන්නේ නැහැ. හැබැයි අර සිහිය වඩපු කෙනාට මට තේරෙන්නේ මේ සිහිය මගේ ප්‍රැක්ටිස් එක දිනනවා නම් ඒ වගේ ලොකු තැනකට අහු වෙන්න යද්දි ටක් ගාලා මාව ෂට් ඩවුන් වෙන්න ගන්නවා. ඒ සතිය හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා 100යි මේ ප්‍රඥාව තියෙනවා නම් කොයි හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න යද්දි එයාගේ අභ්‍යන්තරේ ටක් ගාලා ඉබ්බා කට්ට ඇතුළට ගත්තා වගේ අඬු ටික එයාව ස්ලෝ මොෂන් වෙන්න ගන්නවා. ටක් ගාලා එයාව සයිලන්ට් වෙන්න ගන්නවා. සයිලන්ට් අරගෙන ප්‍රතික්‍රියාවක් නැති වෙනවා. ඒ ආරක්ෂාව හැදෙනවා සතිය. ඒක වැඩේ තියෙන අපි මේ ප්‍රැක්ටිස් එක කළාට දැන් අපිට බේන්නේ මේ උදේ දේශනාවක් අහනවා මොනවද මේ කරන්නේ කියලා. හැබැයි තේරෙන්නේ කෙලවෙන තැනකට ගියාට පස්සේ වෙනදා කලබල වෙන්න ඇවිස්සෙන බැඳලා යන තැනකට ගියාම දැන් ටක් ගාලා මොකද්දෝ 100ක් ඇවිල්ලා කඩනවා බැඳෙන්න දෙන්නේ නැහැ. මොකද්දෝ 100ක් ඇවිල්ලා කොහෙන් හරි ඒක නිකන් අහසින් පාතුනා වගේ සර්වබලධාරී දෙවියෝ දීපු එකක් වගේ එක පාට අපිව නිකන් අර මහා බැඳිලා හෝ මහා කලබලයකට වියසරිය වෙන තැනම මොකද්ද ලොකු 100කට එනවා. මම මාත් එක්ක ඉඳ ගන්නවා. මට මගේ සයිලන්ට් එක ෆීල් වෙන්න ගන්නවා. අර එතකොට මොකද වෙන්නේ? අර එලා කියන චාඩු බස් හරි බැනුම් හරි ඒ සියල්ල නිකන් ඇහිම් මාත්‍ර විතරයි. පෙනීම් මාත්‍ර විතරයි. නතර වෙලා මාව සම්පූර්ණ අභ්‍යන්තරේ බ්ලොක් නතර වෙලා අපි සම්පූර්ණ අපි කියන්නේ අපි බ්ලොක් වෙලා වගේ අභ්‍යන්තරේ අපි සම්පූර්ණ ෂට් ඩවුන් වෙනවා. ඒ කියන්නේ හරියට අර මේ දැන් මම එකපාරට මුහුද මැදට ගිහිල්ලා වගේ වෙරළ දඟලනවා. ඒ වුණාට මට තේරෙන්නේ මාව ගැඹුරු මුහුදේ ඉන්නවා. මහා කලබලයේ ඇතුලේ මේ ලක්ෂයක් මේ යුද්ධයක් යන්නේ මහා යුද්ධයක් මනස මෙහෙම කියනවා මොනවා කරත් මාව සම්පූර්ණ සයිලන්ට්. ඒක තේරෙනවා මේ ප්‍රැක්ටිස් එක මම කියන්නේ මේ කෑල්ල පොතෙන් කියවන්න එපා. කරපු අය අත්දැකීමේ. තමන්ට මේ පොත්වල කොහෙද ඔය පොතේ ඕක තියෙන්නේ කියලා හොයන්න යන්න එපා. ප්‍රැක්ටිස් එක කරලා බලාගෙන යන්න තමන්ටම තේරෙන්න ගනි පුදුම ආරක්ෂාවක් මේ සහියේ තියෙන. ඒක අපිට තේරෙන්නේ අර කලබලයේදී අර ප්‍රශ්නේදී අර ලොකු ව්‍යසනේදී අපිට හිතා ගන්න බැරි අහිමිවීමක් ASCII. අපි වැඩියෙන් ප්‍රේම කරපු අය කෙලවෙලා යද්දි අපි හිතන්නේ අම්මෝ මට දරන්න බැරි වෙයි කියලා. ඒ වුණාට සිද්ධියේ වෙද්දි මෙන්න අපි පුදුම විදිහේ පිරිලා පොන්න සයිලන්ට් වෙලා අපි ඒ කියන්නේ අපි කියන්නේ අපිට හිතා ගන්න බෑ කොහොමද මගේ මෙහෙම හැදුනේ හිත. මේ වගේ හිතක් මට කොහොමද වැඩුණේ කියලා අපිටත් හිතා ගන්න බැරි. ඒක තමයි මේ ප්‍රැක්ටිස් එකේ හැටි. මේ පුහුණුව කරගෙන ගියොත් දිගට කම්මැලි බෝරින් කියලා අතාරින්න නැතු. මේක අතහරින්න නැතුව නැත්නම් හැබැයි අනිත් එක තමයි අරකට වැඩේ වෙන්නේ අපිට අර නව කර්ම වෙන තව තැනක් තමයි අර හිත මේ සිහිය පීඨවන් හිටියට ආය අර චේතනාවලට අහු වෙලා යනවනේ. ඒ යද්දි අපේ තියෙන දුර්වලකම අපි ඒ ගිය හිත ගැන දැනගත්තා නම් එච්චරයි. එතකොට ඒකේ බැසගෙන කතන්දරේ හැබැයි අපේ අවුල තමයි අපි යන හිතට පශ්චාත්තාප වෙනවා. අයියෝ මම මෙච්චර බණ අහලත් දැන් උන්වහන්සේගේ බණ අවුරුදු කීයක් ඇහුවත් මම ආය අහු වෙනවනේ මේ සිතිවිලි වලට. ඇයි අප්පා කියලා අන්න මං ගැන පශ්චාත්තාප වෙන්න ගන්නවා. තේරුම් ගන්න අන්න එතන ආය අපි කර්මයට අහු වෙනවා. මොකද හිත පිට ගියා නම් හිත චේතනාව ඔස්සේ දිවුවා නම් ඒ හිත දැනගත්ත පස්සේ ප්‍රශ්න ඉවරයි. එච්චරයි කරන්න තියෙන්නේ. හැබැයි අපි පශ්චාත්තාප වෙද්දී ආය අපි මේ ප්‍රඥාව ආත්ම වශයෙන් කරනවා. දැන් ඉස්සර මට මේ බණහන් ඉස්සලා ප්‍රඥාව තිබුණේ නැහැ. දැන් මට ප්‍රඥාව තිබ්බා. ඇයි මගේ ප්‍රඥාව ආයෙ කැඩුනේ 100 ගැන. එතකොට මම දන්නේම නැතුව මේ දේශනාහලා ආපු ඥානය මේ ප්‍රැක්ටිසින් ආපු සිහිය මම කරගන්න. නෑ ඒ සිහියත් අනිත්‍යයි. ඒ සිහිය සංස්කාරයක්. ඒ සිහි ප්‍රඥාව සංස්කාරයක්. ඉතින් එහෙනම් ඒකේ තියෙන ගෙවීම විතරයි. වැඩේ තියෙන්නේ අපි නොදැනුවත්වම අන්තිමට අර ගෙවල් දොරවල් දරුවෝ කියලා ඒ ටික අතහැරියට අන්තිමට මේකේ සතිය ප්‍රඥාව වීරිය මම වෙලා අන්තිමට. ඒක චෛතසික කියලා තේරෙන්නේ. ඒක අල්ලලා. හැබැයි යම් තැනක තේරුවා නම් මේ කියන මේ දේශනාහලා එන නුවණත් මේ ප්‍රැක්ටිස් කරලා එන සතියත් සංස්කාර ධර්මයක්මයි. එහෙනම් මේකත් දුකක්මයි. මේකත් අනාත්මයි. මේකත් දුකක් විතරමයි. ඒ නිසා සතියත් සැපක් නෙමේ, ප්‍රඥාව සැපකුත් නෙමේ. ඕකෙන් සංස්කාරයන්ගෙන් අත්විඳීමම සැප. ඉතින් සතිය ඇල්ලුවත් ප්‍රඥාව ඇල්ලුවත් ආය අල්ලන්නේ දුක. ඉඟුරු දීලා මිනිස් ගත්තා වගේ වැඩක් තියෙනවා. අන්තිමට ගෙවල් දොරවල් දරුවෝ අතහැරලා දාලා මේ කියලා ප්‍රැක්ටිස් එක අල්ලනවා. මුලදී අල්ලන්නත් ඕනේ හැබැයි. හොඳට සතිය අල්ලන්න, හොඳට ප්‍රඥාව අල්ලන්න. අල්ලන ගමම්ම තේරුම් ගන්න ඕනේ මේ අල්ලපු දේවල්
මම නොවන බවත්. මෙතන තියෙන්නේ මට නොහැකියාව බවත්. මේ මට ඕන විදිහට මේක කන්ට්‍රෝල් කරන්න බැරි බවත්. මේ ප්‍රඥාවවත්, මේ සතියවත්, මේ වීරියත්, ධර්මතා බව, ඒවත් ගෙවෙන බව. ඊළ බල අන්න ඒක දිහා අනාත්මයේ ගෙවුවොත් අන්න එතකොට මොකද වෙන්නේ? සතිය නිසා නව කර්ම හැදෙන්නෙත් නැහැ. ප්‍රඥාව නිසා නව කර්ම හැදෙන්නෙත් නැහැ. ඒ නිසායි කියන්නේ සතිය බොජ්ජංග මට්ටමද. සතිය බලයක් වශයෙන් වඩද්දී බුදුහාර කියන සතිය හොඳට වඩන්න. හැබැයි සතිය බොජ්ජංග මට්ටමට යද්දී බුදුහාඳුර දේශනා කරන්නේ සතිය දිහත්, සමාධිය දිහත්, ප්‍රඥාව දිහත්, උපේක්ෂාව දිහත්. ඒ කියන්නේ ධම්මවිජය සම්බොජ්ජංග කියන ප්‍රඥාව කියන්නේ එතන. ප්‍රඥාව දිහත්, සතිය දිහත්, උපේක්ෂා දිහත් බලන්න කියනවා. නිරෝධානුපස්සී ඒකත් ගෙවෙන එක. අනිත්‍යානුපස්සී අනිත්‍යයටයි දෙයක්. ඒකත් පටිනිස්සක් ගන්නවා. ඒකවත් මම කියන්න එපා. ඒකවත් සතියවත් ඔය ප්‍රඥාවත් ඕක මම කිව්වොත් තමයි ඕක නිත්‍ය වශයෙන් අරගත්තොත් තමයි ඔය සතිය කැඩෙද්දි ඔය ප්‍රඥාව කැඩලාදී මං අඬන්නේ. ඇයි මගේ ප්‍රඥාවට මොකද උනේ? මං හදපු 100ට මොකද උනේ කියලා මම අඬන්නේ. මම නොදැනුවත්වම අර ටික අතහැරියට ඒ ආර්ය ශ්‍රාංග මාර්ගේ මං කරගෙන ප්‍රතිපදාවට මම අල්ලලා. එහි ප්‍රතිපදායන සම්මා දිට්ඨියවත්, සම්මා සතියවත්, සම්මා සමාධියවත් බුදුහාරෝ කියන්නේ ඒ ඔක්කොම දියා ධම්මානුපස්සනාවට අනුව බලද්දී ඒක අනුව බොජ්ජංගයට අනුව බලද්දී ඒකත් විරාගානුපස්සීව බලන්න. ඒකට ඇලෙන්න එපා. ඒකට විරාගානුපස්සී, නිරෝධානුපස්සී, ඔස්සග්ග පරිණාමී, පටිච්චසමුප්පාදානුපස්සී බලන්න. ඒක ධම්මානුපස්සනේ බලන්නේ අනිච්චානුපස්සනාවෙන් බලකින්න. ඒතර ඒක අල්ලන්නෙත් නැහැ. එතන බැස ගන්නෙ. අන්න එතකොට තමයි අපි ඇත්තටම අන්තිමට මොකද අන්තිමට ගියාම ආර්ය අෂ්ටාංග මාර්ගෙත් මිදෙන්න ඕනේ. කෙනෙක් කර්මාශ්‍රය කරද්දී. අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය, සම්මා දිට්ඨිය මේක බුදුහාර කියන්නේ මේකත් මහණෙනි තථාගතයන් වහන්සේ සකස් කරපු ධර්මයක්. හැබැයි කෙලෙස් අඩුම කර්මය. කර්ම අතර අඩුම කර්මයක් දෙන සංස්කාරය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. බුදුහාර පනවපු ධර්මය. බුදුහාඳුර පනවපු ධර්මයක් පැනවිල්ලක් ඒක. ඒක සංස්කාරයක්. ඒක සකස් කරපු එක. ඒක හදපු එක. එතකොට අපි තේරුම් ගන්න ඕනේ බුදුන් වහන්සේගේ ධර්මයේ බුදුජානක කියන්නේ මහණෙනි ඒ නිසා ඒක ප්‍රයෝග සංස්කාරයක් විතරයි. ඒක මේ ලොකු අපිට මේ ලොකුවට මේ ගෙවල් දොරවල් දරුවෝ කියලා මේ හදාගත්ත සංස්කාර ලෝකේ මිදෙන්න තමයි මේ 100ක් කියලා එකක් පිළිහිටවලා මේ ප්‍රඥාව ඇති කරගෙන නුවණින් මෙහෙම දැකලා කරන්නේ. හැබැයි ඒකට අපි අන්තිමට තේරුම් ගන්න ඕනේ ඒ හදාගත්ත සම්මා වාචා සම්මා සමාධි මේ සියල්ල සංස්කාර විතරයි. එහෙනම් මේකේ තියෙන්නේ අර ධර්මතාවය විතරයි. මේකත් ගෙවීමක් විතරමයි තියෙන්නේ. මේකේ තියෙන්නේ මේකත් අනාත්මයක්ම තමයි. එහෙනම් මේක අල්ලගන්නෙත් නෑ. මම තේරු ගන්නවා. එතකොට අපි ටික අන්න එතනින් තමයි අපි සියලු කර්ම ශේ කරන තැනට යන්නේ. කර්ම ශේ විදියට යන්නේ. මොකද අපි අදට අවසන් කරමුනේ. දැන් පැයකට අතර අපි කාලය අරන් තියෙනවා. දැන් මම හිතන්නේ අපි තව ටිකක් අපි අද දවසේ කර්මස්සේ කරන මාර්ගය කතා කරේ. ඉතින් අපිට සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් අපි කාලය අරගමු. සාකච්ඡා කරන්න ප්‍රශ්න කරන්න දෙයක් තියෙනවා. ඒතර මම අන්තිම කිව්ව ටික මතක කරලා අන්තිමට කිව්වේ දැන් සතියේ කැඩෙන එක හොඳයි කියලා නෙමෙයි. සතියේ කැඩෙද්දී අර කම්පාන වෙන්න අර දර්ශනය දාන්න. ඊට පස්සේ ආයෙ සතිය වැඩෙන්නේ සතිය ආයෙ වඩා ගන්න. තව. හැබැයි ඒක තදින් අල්ලන්නේ නැතුව. තදින් ග්‍රහණය කරන්නේ නැහැ. මොකද ඒකත් රිලැක්සනේ නුවණ තියාගෙනයි ඒක ටික වැඩෙන්න දෙන්නේ අපිට. ඔව්. ඉතින් මම ඒක චේතනා මට්ටමට කියලා දැනගත්ත ගමන්ම මට ආයෙනවා 100ට. හැබැයි 100ට ආපු ගමන් මං කියන්නේ ඕනනම් අපිට අපේ මූල කමටහනට යන්නත් පුළුවන්. හැබැයි මං කියන්නේ ඕනනම් අපි කායानुපස්සනාන කලේ කායानुපස්සනාවට යන්න පුළුවන්. ඕනනම් පුළුවන් මොකක්වත් කරන්නේ නැති විනාන්න එතන තමයි හරියටම කරවස් කියන්නේ. කමටහනට ආය යන්නෙත් නෑ ආය අරගල්ලන්නෙත් නෑ. අන්න එතනදී තමයි කර්මශය කිරීම තව තීව්‍ර වෙන්නේ. ඒක හරි. එතකොට දැනෙනවා මේ ඒ නිසා කර්ම හැදින් නැද්ද කියන ප්‍රශ්නේ ඇවිල්ලා තිබ්බා නිකන්. ඇතුලේ මේ ඒක ආය දෙවෙනි එක වහන්සේ කියවේ අර මොහරි කලබලයක් වෙනකොට
ඔටෝ ෂට් ඩවුන් වෙන එක සාමාන්‍යයෙන් මොකක් වෙනවද සිද්ධ වෙලා තියෙනවද කතා කරන්න කෑකෝ ගහලා මොනවද පිරිසක් නැද්ද හරි එහෙම වෙද්දි අපේ අදහසක් ඒ පැත්තට යන්නේ නැති වෙන මට්ටමට වගේ මේ ඇතුළ නිහඬතාවයකට එහෙම නෙමෙයි. ඕන කනහරා ගහන්නත් පුළුවන්. ඇතුළේ සම්පූර්ණ සයිලන්ට් වෙලා. කිසිම එකක් නැහැ. ඇතුළේ මොනවාක්වත් නැහැ. ඒක විරුද්ධතාවයකුත් නැහැ. ඒකත් එක්ක ගැටුමක් මනස නැහැ. මනස සම්පූර්ණ සයිලන්ට් වෙලා තියෙන, නිහඬ වෙලා තියෙන. නිහඬ කරලා නෙමෙයි. නිශ්චල හැබැයි ඒ වුණාට මට ගහන්න පුළුවන්, බනින්න පුළුවන්. හැබැයි කිසිම දේශයක් නැහැ ඒක. කිසිම බෙවුලිල්ලක් නැහැ. කිසිම විදියට මේ මගේ ඇතුළේ තියෙන මේ ආවේගයක් පිට වෙනව නෙමෙයි. ඒ කොයිනම් කතා කරන්න පුළුවන් හැබැයි අර ඒ හිතපු මානසිකත්වෙ නෙවෙයි ඒකට. ඒ කියන්නේ හැබැයි වැඩේ තියෙන්නේ එතකොට වැඩේ තියෙන්නේ මේ අර අනිත් පැත්තටත් බැරි වෙනවා. අනිත් පැත්තට යම් මට්ටමක ෂට් ඩවුන් වීමක් වෙනවා. එහා පැත්ත එයාට සමහර විට එයාලටත් හිතපු තරම් දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අනිත් පැත්ත අපි ප්‍රතික්‍රියා කළොත් තමයි එයාගේ වේදනාකය මතුවෙලා මේක දිගට යවෙන්නේ. මොකද මම මගේ වේදනාකය, මගේ පේන් බොඩි එක, මගේ වේදනාව ඊගෝ එක නම් මේ පිට කරන්නේ කෙලින්ම ගිහිලා වදින්නේ අර කෙනාගේ ඊගෝ එකට තමයි. එතන යාගේ ඊගෝ එකේ මමත්වයේම තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒතකොට මම අර වෙලාවේ මාව සයිලන්ට් එකට ගියපු ගමන් මේ මුළු පරිසරයේම ගැඹුරු නිහඬ බවකටපත් වෙනවා. එතකොට අර අනිත් කෙනාගේ එතන යම්කිසි ඥානයක් තියෙන කෙනෙක් හිටියොත් ටක් ගාලා මේ මිනිස්යාගේ සයිලන්ට් එකට මේ මිනිස්යා කනෙක්ට් වෙනවා. එතකොට තමයි මේ පැත්තටත් කරගන්න දෙයක් නැති වෙනවා. මේ පැත්තටත් කියන්න බෑ. එයාත් බ්ලොක් වෙලා ආවා. මේ පැත්තත් බ්ලොක් වෙලා ආවා. කියන්න ඕනේ. හැබැයි මේ පැත්ත බ්ලොක් වුණා හෝ අපිට නිකන් ඒව වචන විතරයි. ඇතුළට යන්නේ නැති වෙනවා. නිකන් ඇහෙනවා. ඉතින් ඇහුණාට ඉස්සරේම නෙමෙයි වැදිලා ඇඬිලා ප්‍රතික්‍රියා කරනවා. දැන් ඇහෙනවා එච්චර. ඇහුණාට වදින්න මේ පැත්ත නිකන් අර අවකාශයට බැන්නා වගේ. අවකාශයට බැන්නට අවකාශයේ මේ පැත්තෙන් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. හැබැයි ගලකට ගැහුවොත් එම් බෝලයක් ගල ආයේ මේ පැත්තට ප්‍රතික්‍රියාවක් කරනවා. බෝලේ ආයේ එනවා තිබ්බ දැන්න. හැබැයි අවකාශයේ බෝලේ ගැහුවොත් ඒක ආයේ එන්නේ නැහැ තිබ්බ දැන්න. අනිත් කිව්වනේ වහන්සේ කිව්වේ මේ දැන් අපි මෙච්චර කාලයක් අහලා මේ තාවත් මේ සිතිවිලි කතාව වල දැනගෙනත් ඒකට අහු වෙන්නේ එක්ක පොතට එහෙම නැත්නම් අර අපි සිහිය නැතිනම් එතකොට මේ එතකොට 100 වැඩෙන්න පුරුද්ද ගෙවෙනවා. ඒ 100 මම හැදුවා නෙමෙයි 100 විසින් වර්ධනය වෙන්න අර හැබැයි ටක් ගාලා හැබැයි එක ඉදවන්න බෑ. ඔව්සන්ස් එතකොට අර 100 කැඩෙනවා. එතකොට අපිට එනවනේ පසුතැවීමක් වගේ. හැබැයි අර ඒක මිනිස්සු බලදානම ගොජන ගලතාත්තේ යන කලින් මේ කැඩෙද්දි මේ දැනෙනවා මේ කැඩෙන බවට පොඩි පසුතැවීමක් එද්දි මේ අර ඇතුලෙන් ඒකම මොටිවේට් වෙනවා මේ මොකුත් නැති මොනවද ලැබෙන බව දැනදැනත් අර පටන්ගත් වීර්යයෙන් ආපහු 100 වඩනවා. ඒ කියන්නේ ඒක මට තේරෙන්නේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ මම 100ක් ගැන අදහසක් නෑ මට. මම 100ක් ගැන අදහසක් නෑ. මම 100න් ඉන්නවා කියලා හේකුත් නෑ. 100 නෑ කියලා හේකුත් නෑ. හැබැයි මොකද්දෝ මන්ද 100කට අහු වෙනවා. අහු වෙනවා මේ හිත දියවපු බව. හැබැයි මම ඒක අර උත්සාහ කරපු 100ක් නෙමෙයි. ආයාසී නෙමෙයි. හැබැයි ඒක નિરાයාසව මතුවෙච්ච අවදියක් තියෙනවා. 100 හදන එක තමයි ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. බලයක් කියලා කියන්නේ ඒක කැඩෙනවා. ඒ කැඩෙන බව දකින්න පුළුවන්. කැඩෙන බව දකින්න පුළුවන්. එතකොට දැන් අපිට දැන් එක දිගට අරමුණේ 100න් ඉන්නවට වඩා සිත ඔන්න දැන් මගේ හිත පිට ගියා කියලා. පිට ගියා කියලා දකින්න පුළුවන් නම් අන්න ඒතර මේ අරමුණේ ඉන්න 100ට වඩා පිට යන 100 පිට යද්දි තමයි දුක් නොවෙන්න ඕනේ. ඒ දුක් නොවෙන්න ඕනේ. ඒ දුක් නොවෙන එක තමයි බලයක් වෙන්නේ. මගේ 100 තියෙන එක ඉන්ද්‍රිය ධර්මයක්. 100 කැඩෙනවා. කැඩෙන 100 ගැන කම්පා නොවි ඒක දැනගන්න පුළුවන් නම් 100 ටටටල් කැඩෙන දැන් ළඟ අහු වෙනවා නම් ඒතර 100 බලයක් බවට පත් වෙනවා. කැඩෙන්නේ නැහැ නෙමෙයි ටටටල් ඒක අහු වෙනවා. අහු වුණාට ద్వාරක. හැබැයි ගෙවිච්ච දැන් අර කැඩිච්ච කෙනා හිතලා දුක් වුණොත් ඒක 100 බලයක් වෙන්නේ නැහැ. 100 බලයක් වෙන්නේ නැහැ. හැබැයි බොජ්ජංග 100 දී වෙන්නේ අපිට 100ක් කියලා එකක් හදන්නෙත් නෑ අපි. බොජ්ජංග මට්ටමේදී නිකන් අපේ බ්ලැන්ක් වෙලා තියෙන්නේ. 100 කියන්නේ ඔටෝ නිකන් ලයිට් එක දාලා තියෙන්නේ. නිකන් දැන් මේ ලයිට් එක දැම්මට පස්සේ අර මේ අපිට සතෙක් ගියත් පේනවනේ. ඒ වගේ ඔටෝ 100ක් තියෙනවා, નિરાයාසිය තියෙනවා. ඒකට ටක් ගාලා අහු වෙනවා. 100ක් අහු වෙනවා, 100ක් අහු වෙනවා. ඒක හැබැයි ඒක නිකන් ඒක අර එතන ආයාසෙ නෑ. බොජ්ජංග මට්ටමේ. කිසිම මේ
નિરાයාස මට්ටමකට ගිහිලා තියෙන එක. ඒක ඇත්තටම 100 වඩනවා කියලා ගන්නෑ. එයා ඒ ජීවත් වීම 100 තමයි. එයා ඒක 100 වඩනකොට දන්නේ නැහැ. ඉතින් එයා ඉන්නවා එච්චරයි. ඉන්නවා. ඉතින් හැබැයි ඒ වුණාට මේ ඉන්නවා කිව්වට ඒක මේ නිකන් හැබැයි අර අන්ධකාරයේ නිවන්නේ නෙමෙයි. ලයිට් එකක් ඇතුලේ ඉන්නේ. ඒ නිසා හැම දෙයක්ම අහුවෙන්න ගන්නවා. එතකොට හැබැයි යාට ආයාස කරලා උත්සාහ කරන සියන්නේ බැස ගන්න. ඒක යාට දෙනවා. කියන්නේ යාට දෙනවා නෙළුම් පතක තියෙන දිය බෙදයක් රැඳෙන්නේ නැහැ වගේ. දැන් ඇතුලේ සිහිය රැඳෙන්නේ නැහැ කිසි දෙයක්. සිහිය පවතිනවා. 100ක් කියලා හැඩයක් හදුවේ ගන්න නැහැ. નિરાයාස ස්වභාවය දිනවා. හැබැයි ඒ තමන්ට දෙනවා තමන්ගේ ඇතුලේ එනවා. අරමුණු එනවා, කතන්දර කියවනවා, යනවා. කිසි දෙයකට බැස ගන්න බෑ. කිසි දෙයක් එක්ක එකතු වෙලා මේ ඇතුලේ බෑ මේ සීනයක් හදාගන්න. අර ඒක තමයි අර එන්නේ නිකන් අර මොකක් මුලදී කම්මැලිත් වගේ නිකන් ඒක මොකක්වත් නැහැ නිකන් ඉස්සර නම් මොකක් හරි මලක හිටියා. දැන් සින්දුවක් ඇහුවත් ඇහෙනවා. ඉතින් 아무තු එකක් නැහැ. ඉතින් ඒක ඇහිලා ඉවරදී ඒක ඉවරයි. ඒක ඇහිලා ඉවරදී ඒකෙත් වින්දනේ එතනම ඉවර වෙලා යනවා. ඒ වගේ අර මේ එතකොට තමන්ට තේරෙනවා ඉතින් තමන් ඊට පස්සේ කැලේක හිටියත් එකයි මුහුදු වෙරළක් ළඟ හිටියත් එකයි. තමන් දැන් අපිට දෙන ඉස්සර නම් මම මේ ආරණ්‍යයකට ගියාම කැලේක මුහුදක් අයින්ට ගියාම මගේ හිත මාර කාම් වෙනවා. දැන් තේරෙනවා යකොට දැම්මට ආරණ්‍යයටත් ගියත් එක වගේ. මුහුදක් අයින් හිටියත් එක වගේ. මිනිස්සු 1000ක් අස්සේ හිටියත් එක වගේ. මිනිස්සු නැතුව හිටියත් එක වගේ. ඒ කියන්නේ හිත ගොඩාක් නිවිලා යාගේ. සතිය ගොඩාක් වැඩිලා. දැන් යාට ඉස්සර වගේ සාපේක්ෂ වශයෙන් විශේෂයක් නැහැ. හිත ඒ කියන්නේ ඉස්සර මේ සාපේක්ෂක වශයෙන් විශේෂයක් තිබ්බනේ ඉන්න තැනට වඩා කොහේ හරි ගියාම නිවෙනවා. දැන් එයාට එහෙම එකක් දැනෙන්නේ නැති වෙනවා. එයාට ඉතින් කොහේ ගියත් එක දැන වගේ තමයි. කොහේ ගියත් එකයි තමයි. ඒ නිසා එයාට යුද පිටියත් එකයි. එයාට මහා නිහඬ වනාන්තරයත් එකයි. ඒ දෙක අතර අභ්‍යන්තරයේ කියන්නේ විශේෂයක් දක්වන්නේ. ඇතුළ නිවිලයි වැඩි නිසා අපිට හිතෙන්නේ නිකන් අපිට මම මොකක් හරි මට අවුලක් වෙලාද කියලා. අවුලක් වෙලා නෙමෙයි ගොඩක් ඇතුළ නිවිලා. ගොඩක් නිවිලා නිසා එයාට දැන් සාපේක්ෂකවල විශේෂත්වයක් තේරෙන්නේ. ඉස්සර අපි හෙව්වනේ ටක් ගාලා භාවනා කරන්න යන්න තැනක් නිවෙන්න තැනක් එහෙම හොයන්නේ. එයාට ඉන්න තැන එයාගේ අභ්‍යන්තරයේ කොහොමත් ඔටෝම එයාට දෙනවා එයාගේ අභ්‍යන්තරයේ විශ්‍රාම අරගෙන ඉන්නේ. හැම වෙලෙම හැම මොහොත කොහේ ගියත් කොතන හිටියත් එයාගේ ඇතුලෙන් එයා නතර වෙලා ඉන්නේ. අභ්‍යන්තර නිවීමකට අභ්‍යන්තර සයිලන්ට් එකේ ඉන්නේ. අභ්‍යන්තර සයිලන්ට් එකේ ඉන්නවා කියන්නේ මං කිව්වා වගේ අර හිතන්නේ නැහැ, ප්ලෑන් කරන්නේ නැහැ නෙමෙයි. ප්ලෑන් කරන එකේ විඩාවක් නැහැ. ප්ලෑන් කරන එකේ බරක් නැහැ. ඒව කරාට ඒකේ බැසගෙන දුක් විඳින්නේ නැහැ. බය වෙන්නේ නැහැ. අපි හිතන්න ගියාම දන්නේම නැතුව අහුවෙලා ඒක ASCII අඬලා කරලා ඔක්කොම වෙලානේ දැන්. එහෙම කර එච්චර යන්නේ. ඒ ස්වභාවයේ සැරසරේ යම් අවස්ථාවල අන්තිම අවස්ථාවේ නේද අර විදිහේ පූර්ණ ස්වභාවයේ සම්පූර්ණ සිද්ධ කියනවා දැනුවත් ගානේ එන්නේ එනවා කියන ස්වභාවය තමයි බොච්චන් කියන්නේ නේද? ඔව් ඒ කියන්නේ දැන් තව ටිකක් මම ඒක කිව්වොත් මේ විදිහට දැන් ඒ කියන්නේ අපි කරන වැඩක් කිසිම දෙයක් අපි ඉතුරු කරගන්නේ වගේ එකක්. ඒ අපි කරන කිසිම දෙයක් දැන් අපි මෙතන කතා කරලා කියලා අපි ටිකක් ඉතුරු කරගන්න ආසන්න කියලා කාමරේ කියලා හිතන්න අරයත් එක කඩපු මල ගැන අරයත් එක අපි ආසයි පොඩ්ඩක් ගිහිලා කෑල්ලක් ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන අපි පස්සට තියාගෙන එක විඳිනවා හපව ගිහිල්ලා. අරයා කියපු වචනේ විඳිනවා. යා කියපු දේවල් විඳිනවා. යා කරපු දේ විඳිනවා කාමරේට ගිහිල්ලා. ඒ වගේ දැන් බොජ්ජිය බොජ්ජංග මටද එහෙම එකක් නැහැ. එතන විඳිනවා එච්චරයි. දුකක් දැනෙනවා. එහෙම නැද්ද නෑ. මොනවා හරි කිව්වම සතුටක් දැනෙනවා, දුකක් දැනෙනවා. ඉතින් ඒක එච්චරයි. එතනින් යාට කෑලි ඉතුරු කරන් යන්නේ අනිත් තැනට. ඒක එතනම මේ කතාව ඉවර වෙනවා. ළමෙක් hina වෙද්දි බලන්න hinaව ඉතුරු කරන්නේ නැහැ ඊළඟට අඬනවානේ. අඬිල්ලත් ඉතුරු කරගන්නේ ආයෙ ළමයා hina ඉතුරු කරගන්නේ ළමයා කිසි දෙයක්. ඉවර කරනවා. අන්න ඒ වගේ එයාට මේ සතිය කියන එක හොඳට ප්‍රැක්ටිස් වුණාට එයාට තේරෙන්නේ දුක නෑ සතුට නෑ කියනවා නෙමෙයි. ඒකේ කෑලි ඉතුරු වෙන්නේ. ඒක ඒ වෙලාවට 100ක් මොන දෙල ඉවරයි ඒක. ඒකත් එක්ක ඉතුරු කරගෙන විඳින්න යන්නේ. විඥානේ. අපි වද ගන්න ඉතුරු කරගෙන ඉන්න. ඒ නිසානේ මට ආයෙ හතුරෙක්ට ඉන්නේ මට එයාට ඔරවන් යන්නේ මේව කරන් යන්නේ අපි. ඉතුරු කරගත ටිකක් තියෙනවා. අපි සිද්ධිය ඉවර කරලා නෑ ඒක. සිද්ධිය ඉතුරු කරන් තියෙනවා ඇතුළේ. ඒ නිසා ඒක දිගට විඳිනවා. එහෙම ගන්න එක උනා ඒක ඇත්ත තේරුම් ගන්න ඒක එච්චරයි. අර බුදුහාර කියනගේ දැකීම මාත්‍රේ විතරයි. විඳීම මාත්‍රේ විතරයි. අන්න එතෙන්ට ඔටෝ එන්න ගන්නවා ප්‍රැක්ටිස් එක. පුහුණු කරගෙන යද්දී අපි ආයාසකින් තොරව එතන ඒ ඇහෙන තැන ඇහෙනවා, හිතෙන තැන හිතෙනවා, දුක දැනෙන තැන විඳිනවා, දුක දැනෙනවා එච්චරයි. එතන අතර වීමකට වෙන්න ගන්නවා. කතන්දරයක් යන්නේ නැති වෙන්න ගන්නවා. ඒක ඉතින් මේ ඒක හැබැයි කාලයක් යනවා. ඉතින් ඔක පාට ඔක වෙන්නේ නැහැ. මිනිස්සුකම මං එහෙම හිතුවා කියලා. ඒක අර මුල් ටික කරන්නත් ඕන. මුල් ටික ප්‍රැක්ටිස් ටික
ඒ මුල් කරන්න කියන දේවල් ටික කරලා අන්තිමට ඒ තැනට එනවා. ඒ තැනට ආවට පස්සේ ඇත්තටම එයාට අහුවොත් දැන් ඔයාගේ ප්‍රැක්ටිස් එක මොකද කියලා ප්‍රැක්ටිස් එකක් තේරෙන්නේ නැහැ. හැබැයි වචනේ කිරි භක්තිය දින ඉච්චා. ඒ කියන්නේ යාට තේරෙන්නේ ප්‍රැක්ටිස් එකක් තේරෙන්නේ නැහැ. අන්තිමට ගියාට පස්සේ සෝබාදහමට වැඳගෙන ඉන්නවා. එයාට තේරෙනවා සෝබාදහමට වැඳන් ඉන්නවා. එච්චරයි මගේ ප්‍රැක්ටිස් එක. යාගෙන් හොත් දැන් එයා හැබැයි එතෙන්ට එන්නේ අර දේශනා අහලා සතිය ප්‍රැක්ටිස් කළා මාර්ගේ වඩලා ඔක්කොම ගල්ලා මිනිස්සෙක් අවසන් කරන තැනට ආවට පස්සේ අන්තිමේදී එයා කරන කිසි දෙයක් නැහැ. යාගෙන් හොත් මොකද්ද කරන්නේ දැන් ඔයා පුහුණු කළා පුහුණුවක් නැහැ. මොකක් හරි කරනවාද කියලා දන්න පුහුණුව නම් මෙහෙම වැඳන් ඉන්නවා සෝබාදහමට එච්චරයි. ඒ වන්දනාවත් කිසිම සංකල්පයක කියන පූජා වන්දනාවක් නෙමෙයි. ඒ යාර තියෙන සුපිරි භක්තියක් විතරයි. සුපිරි ප්‍රඥාව ඒ ප්‍රඥාවට හැඩයක් නැහැ. එන්නේ ප්‍රඥාව නෙමෙයි සද්ධාව. සුපිරි සද්ධාවක් තියෙනවා, සුපිරි භක්තියක් තියෙනවා. ඒ සුපිරි භක්තිය කියන්නේ ඒ භක්තිය කොච්චර සුපිරිද කියනවා කාටද කියලා දන්නේ නැහැ. කොතෙන්ද කියලා ඒකට හැඩයක් නැහැ. ඒ භක්තියට හඬක් නැහැ. කියන කිසිම හඬක් නැති, කිසිම රූපයක් නැති, කිසිම අල්ලන්න බැරි තැනකට සුපිරි භක්තියක් තියෙනවා. ඉතින් ඒක තමයි අන්තිම කතාවේදී කරන දැන් මේක ප්‍රැක්ටිස් කරලා ගිහලා අන්තිමට කියන්නේ භක්තියෙන් හිටපන් කියලා විතරයි. භක්තියෙන් හිටපු කතාව මුලින් කියන්නේ නැහැ. එතකොට මෝඩයොත් මේක භක්තිවන්ත වෙන්න හදන මැට්ටෝ ටික. එතකොට මුළු ශාසනයම ඉවරලා යනවා. එතන උන්තර මේ විසුතර ආයනන් හරි බෝධි පූජා තියාගෙන හිටියාම නිවන් දකි කියලා එන්නේ මැටි කතාවකට එනවා. අර ඒ වගේ ආහාරය එන මම භක්තියෙන් හිටියාම ඇති කියලා. එහෙම කියන්නේ නැහැ කොයිලාවකත්. මූලික වශයෙන් මේක කතා කරලා ඒ ටික ගිහිලා සතියක් ගැන කතා කරලා සිහිය පිටවන්න කියලා දර්ශන ගැන කතා කරලා පස්සේ ගිරෝය ඔක්කොම අතහැරලා දාලා උඹ භක්තියෙන් හිටපන් ඒ ඇති. එච්චරයි අවශ්‍ය කරන්නේ භක්තිය විතරයි. භක්තිය විතරයි ගැලවීමට ඕන. හැබැයි ඒක කියන්නේ මුලදී නෙවෙයි. ඒක කියන්නේ අර ටික කියලා අන්තිම කෑල්ලේදී ඒක කියනවා. මුලදී අර ගෙනියනවා. මේ මිනිස්යාව ගෙනියලා ඉතින් මට තේරෙන්නේ ඉතින් එච්චරයි අන්තිම කතාව. මිනිස්සෙක් ඕගේ තරණය වෙන්නේ භක්තිය විතරමයි. එයා ඒක තමයි ලෝකනිකේ විශ්ව න්‍යාය දිනේ දොරටුව හදලා තියෙන්නේ. ඒ දොරටුවෙම ඇතුල් වෙන්න ඕන ඔක්කොම. භක්තිය දොරටුව ශ්‍රද්ධාව දොරටුවෙමයි තියෙන නිර්වාණ ධාතුවට ඇතුල් වෙන්න ඕන. හැබැයි ප්‍රවිෂ්ඨ වෙන්න දොරටුව ඕන තරම් තියෙනවා. අවසාන දොරටුව ඒක හරහා තමයි යාගේ ජීවිත පූජාව. යාගේ මරණයට යාව බිල්ල දෙන්නේ. යාගේ බිලි පූජාව කරන්නේ. බිලි පූජා කියන්නේ තමන්ගේ ආත්මය පූජාව කරන්නේ යාගේ ඇදහිල්ල තුළ. භක්තිය තුළ. එයා කරන දෙයක් නෑ. කලේ මොකද්ද කියලා ඇහුවොත් මම මුකුත් කරේ නෑ. හැබැයි ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ වචන කෙරිය භක්තියෙන් හිටියා. ඒ කියන එක කෙරේ මට ශ්‍රද්ධාවක් තිබෙච්චා. කරලා නෙමෙයි කරලා කවදාකවත් ගැලවෙන්න බෑ කෙනෙක්. භක්තිය කියන්නේ කිරීමක් නෙමෙයි. දැන් ඔබ හිතන්නකෝ. දැන් ඔබ මං කියනවා මට ඔයා ආදරය කරන්න කියලා. එතකොට ඔයා මම ළඟට එනවා මම ඔබ වහන්සේට ආදරය කරනවා. එතකොට මට නිවන හම්බෙයි කියලා. එතකොට ඔයා මට ආදරේ නෑ. ආය ආදරේ ඔයාට. එතකොට මං කියනවා ඔයා බලාපොරොත්තු අතහැරලා මට ආදරය කරන්න කියලා. එතකොට ඔයා මට ආදරයෙන් ඉන්නවා. හැබැයි ඔයාට කිසිම අඩුම ගානේ මගේ නිවන ඕනෙත් නෑ. මොකක්වත් ඕනේ නෑ. අන්න ඒතොර අපි කියන සුපිරි ආදරවන්තය. අරයා එයාට ආදරය ගන්න ඕන නිසා මට ආදරයක් පෙන්නනවා. එයාට ඇටෙන්ෂන් එක ඕන නිසා, එයාගේ තනිකම මකා ගන්න ඕන නිසා, එයාගේ පාළුව මකා ගන්න ඕන නිසා මට ආදරයක් පෙන්නනවා. ඒ වුණාට එයා ආදරේ නෑ මට. එයා ආදරේ යාට. එයාට ආදරේ යාට තනිකම මකා ගන්න පාළුවට හොයනවා. අන්න ඒ වගේ තමයි මිනිස්සු නිවන හොයන්නේත් ඔයගේ. මිනිස්සු අන්තිමට තමන් මොකක් හරි ගැලවීමක් හොයනවා. අපි කරන්නේ අවසානයේ මගේ ගැලවීම අතර ඇල්ල මම එකම භක්තියක ඉන්නවා. එකම ශාස්ත්‍රුන් වහන්සේට වචනයට ප්‍රේමය තුල ඉන්නවා. ඒ ප්‍රේමේ විතරමයි. ඒක ඇස්සේ වෙන මොකුත් නෑ එජෙන්ඩා එක. ඒක ප්‍රේම කරන ප්‍රේමේ සඳහා පමණයි. ඒ ඇරෙන්න ප්‍රේමේ ඇතුලේ නෑ මගේ තනිකම මැකෙන්න ඕනේ. මට අවධානය දෙන්න ඕනේ. එහෙම මොනවාක්වත්. ඒක ඒ ප්‍රේමයේ ඇතුලේ මොනවත් ලියවිලා නෑ. ඒක හිස් හිතකින් ප්‍රේම කරනවා. මුකුත් දෙහරියට දැන් වැඩේ ඇදින්නේ එළියේ ඉන්න මිනිසුන්ට ඒක වෙන්නේ මහා මීහරකයක් වගේ කියලා. ඒ ඉතින් මීහරකෝ දෙන කිසිම බලාපොරොත්තු වෙන තෝ හේ හාන්නේ කිසිම එකක් නැතුව ප්‍රේමයෙන් ඉන්නේ. හැබැයි දැන් මෙම කිසිම එකක් නැතුව ප්‍රේමයෙන් ඉඳි නිවන ලැබෙයි කිව්වොත් ආයෙ හිතා ගන්නවා අපි එක. කිසිම එකක් නැතුව ඉන්නද එතකොට ලැබෙයි කියලා. එහෙම එකකුත් දෙවේ. ඉතින් මට පේන්නේ අන්තිමට ගියාම කිරීමක් නෙවෙයි තියෙන්නේ ප්‍රේමයක් තියෙන්නේ. ඒක භක්තිය. ප්‍රේමය කියන්නේ ඒක පුද්ගලත් තියෙන තොරක දෙයක් නිසා. අපි ඒකට කියනවා භක්තිය කියලා. ඇදහිල්ල කියලා. එතන තමයි පන්නන කෑල්ල තියෙන්නේ. ඉතින් ඒ නිසා යා කරපු දෙයක් නෑ. එයා ප්‍රේමයෙන් හිටියා විතරයි එච්චර. ආදරයෙන් හිටියා විතරයි. භක්තියක හිටියා විතරයි. එතන තමයි යාගේ එයා නිර්වාණය බවට අතුරුදහන් වෙන තැන. එයාගේ චේන්ජ් වෙන තැන.